අයිබෝවන් ප්‍රබෝධමත් උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. නවමු වර්ෂයේ 2022 වර්ෂයේ පළමු මෙත්නෙත් පාමුලයි මෙලෙස ඔබට සමීප කරවන්නට අප සූදානම් වෙන්නේ. අලුත් බලාපොරොත්තු රාශියක් හිතේ දරාගෙන අලුත් අභියෝග රාශියකට සාර්ථකව මුහුණ දෙනවායි කියන සිතුවිල්ල පෙරදරි කරගෙන අපි මේ නවමු වර්ෂය සඳහා සූදානම් වෙන මොහොතේ ඒ සඳහා ශක්තිමත් හිතක් හදන්නට අපට අද මේ මෙත්නෙත් පාමුල ඔස්සේ ලබා දෙන අනුශාසනාව සැබවින්ම ආශිර්වාදයක් වේවි. ගෙවුණු වර්ෂයේ තරම් අපේ ජීවිතයට බාධා එල්ල කළ අභියෝග ආපු වර්ෂයක් තවත් නැහැ. ඒ කාලය තුල මිනිසුන් වන අප කොතරම් හෙම්බත් වුණාද, කොතරම් පීඩාවටපත් වුණාද. ඒ පීඩාව තරමකට හෝ අමතක කරලා අපි සූදානම් වෙන්නේ අලුත් වර්ෂයට අපේ ජීවිතය සකසා ගන්න. ඒ වෙනුවෙන් අවවාද අනුශාසනා මෛත්‍රී පූර්වාංග චේතනාවෙන් ඔබට සමීප කරන මෙත්නෙත් පාමුලේ ගරු දේශකයන්න් වහන්සේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව ගෞරවයෙන් පිළිගෙන මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව සඳහා බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. තිසරණ සරණේ අනන්තානුභවයෙන් නිරන්තරයෙන්ම සකී ජීවිතයේ සෝභාමත් කරගන්නට නිතර හද මඩල යොමුකොට වැඩ සිටින අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයට යලි යලිත් ඒ තුනුරුවනේ අනන්ත ගුණානුභවයෙන් සකීය දිව්‍යානුභවයේ සෝභාමත් කර ගැනීම සඳහා දහම් සවනටයි අපේ පූජනීය ආරාධනාව සිදුවන්නේ. පළමුව කුමුදු වන ගොමුව සඳ දහරින් නැවේ සුමුදු හද ගොමුව මෙත් ගුණයෙන් නැවේ පුරුදු පෙරුම් දම් මැද දෙවිඳුන් තුටුවේ පුඹුදු සිතින් දම් ඇසුමට ඇරයුම වේ සග්ගේ කාමේච රූපේ ගෙරසිකර තටේ චාංතලික් කේවිමානේ දීපේ රට්ටේච ගාමේ තරුවන ගහනේ ගේහවත් තුන්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිට්ටන්තා සන්තිකේදං මුනිවර වචනං ආදවෝ මේ සුනන්තෝ ඥානතේ සැත්තවක ගුණ මැන්ද රැඳුන සම්බුදු ගුණෙන් පිරි ගුණ කඳ නිති රැඳුන අසම සමයි ඒ මගේ සම්බුදු රුවන වන්දනෙමි ගය ගයායේ බුදු ගුණ නිපුන සම්මා සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ දේශනා සම්මා සම්බුද්ධ ලෝකස්මින් සම්මා සම්බුද්ධ තේ නමෝති කෝධ ජාගරතං සුත්තෝ කෝධ සුත්තේ සුජාගරේ තේ කේමමේතං විජානාතේ
කෝතං පටිභනාති මේති තුනුරුවන්ගේ අසිරිමත් ආනුභාවයෙහි ශාන්තිය පැවිදි හද මණ්ඩලකින්ම වින්දනය කරන්නට තරම් සකීය සංසාරික ජීවිතයේ කුසල සම්පත්තිය යොදවත් වුණු තෙදවත් වුණු බලවත් වුණු පැවිදි දිවියක ඒ අසිරිමත් ස්වභාව වින්දනය කරන පරම පූජනීය මහා සංඝරුවනින් ඔබට අපට ආශිර්වාද වේවා අවසර වේවා අපේ ආශිර්වාදයේද සියලු සංඝරුවනට වේවා කියන අදිෂ්ඨානයෙන් අදත් සඳහම් දෙසුමට ආරම්භය තබන්නටයි සූදානම. එබඳුම පුණ්‍යකාමී ජීවිතයකින් සකල සතහට මගේ දිවිය සෙතක්ම වේවා කියන උදාර හැඟීම හිතේ දරාගෙන වැඩහිඳින ගරුකටයුතු මෙහෙණින් වහන්සේලා අප මේ වෙලාවේ භක්තිපූර්වක සිහිපත් කරමින් උන්වහන්සේලාටත් සසුන් කෙත හොබවන්නට ආශිර්වාද කරන්නට කැමති වෙනවා. සද්ධාකාමී වාසනාවන්ත පින්වත්නි, වර්ෂයක් සමාරම්භයේ පින්නති ඔබ හැමතෙම සෙත සුව ශාන්තිය යහපත උදාපත් කර දෙන ආශිර්වාදාත්මක පින්කමක් වශයෙන්ොත් සකීය හද මණ්ඩල පිණින් පුරවාගෙන එළඹෙන වර්ෂයට ආදරයෙන් බුහුමන් සහිතව විශ්වසනීයත්වයෙන් යුතුව මුහුණ දීමේ අරමුණුත් අදත් මේ සඳහම් දේශනාව වෙනුවෙන් දායකත්වයේ දරන සදහැවත් පින්නතුන්ලා සිහිපත් කරගෙන අපි අපේ සඳහම් දේශනාවෙහි දායකත්වයට හිත යොමු කරවන්නටයි සූදානම් වෙන්නේ. අද දවසෙත් හෝකන්දර දකුණෙහි මල්වත්ත පාරේ අංක 28න් 2D නිවසෙහි වාසය කරන අපේදී අද දවසෙත් මේ උදාර පුණ්‍ය ශක්තියෙන් සිය හද මණ්ඩල පුරවාගෙන ඉදිරි ජීවිත ගමනට ඒ තම තමන්ටත් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දායකත්වයේ දරන්නේ හෝකන්දර දකුණ මල්වත්ත පාරේ අංක 28න් 2D නිවසෙහි පදිංචි අපේ පින්වත් ඩයනා මනතුංග දියණිය කුසුමා යහම්පත් මෑණියන් වගේම මහින්ද මනතුංග පින්වත් මහත්මාණන් සමග ශ්‍රීනාත් සෙනවිරත්න කියන අපේ සම්බුදු ශ්‍රාවක ශ්‍රාවිකා බුදු පිරිසයි. එම සදහැවතුන් වාර්ෂිකව net fm මෙත්නෙත් පාමුල ගුවන් විදුලි වැඩසටහන වෙනුවෙන් සපයන දායකත්වයේ තවත් එක් පියවරක් මේ ආරම්භ කරන්නේ. සම්බුද්ධ ශාසනයගේ චිරජීවනය වෙනුවෙන් ඊ타මත්ම ආදර බුහුමන් සහිතව එක් පැත්තකින් පූජනීය හැඟීමෙන් අනිත් පැත්තකින් මාතෘ පිතෘ භක්තියෙන් අනිත් පැත්තෙන් කල්යාණ මිත්‍ර සම්පත්තිෙහි වාග්ය තමන්ට උදාපත් කරගන්නට සම්බුද්ධ ශාසනය හේතුපකාර වුණා කියන ප්‍රාර්ථනාවෙන් බොහෝ පින් දහම් වඩන එම සදහැවතුන්ටත් දහම් සවනට සූදානම් වෙන ඔබ හැම දෙනාටම මේ දහම් නාදයෙන් හද මන්දිරයේ පිණින් සොබමන් කර ගැනීම සඳහා අවකාශ සලසා දෙන net fm ගුවන් විදුලියේ ගරු කටයුතු සභාපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ලක්වැසි ලෝවැසි හැමටත් සියලු දොස් සඳුරු දුරු වෙන යහපත් ශාන්තිය උදාපත් වන තබන පියවරෙහි සකීය ප්‍රාර්ථනා සමුර්ථ කරගන්නට අවශ්‍ය ශක්තිය උපදින වාසනාවන්ත සුබ නව වසරක් වේවායි සද්ධර්ම දේශනාව සමාරම්භයේම සිහිපත් කරන්නට කැමැතියි. පින්නැති ඔබේ හදවත මේ වර්ෂයේ පුරාවත් විමුක්තායතනයක් වෙනවා නම් එය තමයි පින්නැති ඔබේ ජීවිතය සැබවින්ම ධර්මයේ සංරක්ෂණය වන මහත් වූ බලානුභාවය ගොඩනගන ආධ්‍යාත්මික පසුතලය වන්නේ. භාග්‍යතුන් වහන්සේ අංගුත්තර නිකායේ ප්‍රථම පඤ්ඤාසකයේ පංචාංගික වර්ගයේ 33 වන පිටුවේහි සඳහන් වෙනවා සූත්‍ර දේශනාවක්
අපි ආරම්භයෙහි කෙටි වෙලාවක් යොමු කරගනිමු මේ සූත්‍ර දේශනාවේ සැකිල්ල ගැන තේරුම් ගන්න. ඒ සූත්‍ර දේශනාව අපි කිව්ව විමුක්තායතන සූත්‍රය කියලා. අපේ හදවත විමුක්තායතනයක් වන්නට නම් අපි අඳුර ගන්න ඕන විමුක්තායතනයක් කියන්නේ මොකක්ද කියලා. කවුරු හරි යම් අවස්ථාවක අප්‍රමාදී වෙනවා නම් කෙලෙස් තවන වීරිය ඇතිව නිවනට මෙහෙවන ලද සිත් ඇතුව වාසය කරනවා නම් ඒ බඳු උත්තමයාගේ හිත මෙතෙක් නිවිලා නැත්තම් මිදිලා නැත්තම් ඒ හිත මිදීම ආරම්භ වෙනවා. මිදුණු හිත තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනවා. එය විමුක්තායතනයක් සකස් වෙච්ච හිතේ ලක්ෂණය. අනිත් කාරණාව හිත තුළ ඉස්පතුව සසරට ඇද බැද තබන ආශ්‍රව ධර්ම ගැන පින්නැති ඔබ දන්නවා. කාමාශ්‍රව, භව ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියන මේ හතර යම් කිසි හිතකින් නැසෙන්න පටන් ගන්නවා නම් නැසුණු ආශ්‍රව තව තවත් සම්පූර්ණයෙන් ශක්තිමත්ව නැවත කිසිදා නොනැගිටින මට්ටමින් මනසේ ඉස්පතු වෙනවා නම් ඒ වගේම මෙතෙක් හදවත තුළ ඉපදිච්ච නැති යෝගක්ෂේමයට එහෙමත් නැත්නම් භාවනා මාර්ගයෙන් හිත ඉදිරියට ක්‍රියාත්මක කරවලා ලැබෙන ආධ්‍යාත්මික මාර්ගඵල සුවයට හිතපත් වෙනවා නම් අන්න ඒ බඳි හිතට කියනවා විමුක්ති ආයතන සකස් වෙන හිත කියලා. පැහැදිලිනේ නොමිදුණු හිත මිදෙනවා නම් නොනැසුණු ආශ්‍රව නැසෙනවා නම් නූපන් අනුත්තර යෝගක්ෂේමයට පැමිණෙනවා නම් එමෙන්න විමුක්තායතන පහකින් මේ හිත සම්පූර්ණ වෙනවා. ඒ විමුක්තායතන සම්පූර්ණ වීම සඳහා කළ යුතු කුමක්ද කියලා සිහිපත් කළා. අපේ ආයුෂ ටිකයි අප්‍රමාදීව කටයුතු කළ යුතු වර්ෂයක් මේ. අපි අප්‍රමාදීව කටයුතු කළොත් අපේ හිත තුළ මේ විමුක්තායතන ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන්. කෙලෙස් තවන වීරිය නිරන්තරයෙන් ඇති කර ගන්නට ඕනේ. ආරම්භයේම අවුරුද්දේ අදිෂ්ඨානයක් කරන්න ඕන මේ පළවෙනි ධර්ම දේශනාවෙන්. මේ අවුරුද්දේ කෙලවරට යන විට මම නිවනට මෙහෙවා ගත්ත හිතක් යම් ප්‍රමාණයකට ඇතිව ආපස්සට හැරිලා බලලා ඒ වෙනුවෙන් කැප කරපු ශ්‍රමය ගැන අභිමානයක් ඇති කර ගන්නවා කියලා. පින්වත්නි, ඒ විමුක්තායතන හැදෙන ක්‍රම කීපේ අපි කෙටියෙන් අඳුරගනිමු. ඒ ක්‍රම පහ දිහාම අවධානයෙන් බලා හිටියාම දහම් මැසීම තුලින් තමයි විමුක්තායතන ගොඩ නැගෙන්නේ. ඒ නිසා දහම් අවවාදයක් හැටියට මෝ අවුරුද්දටම ප්‍රමාණවත් වෙන විදිහට මේ දහම් අවවාදේ මා කෙටියෙන් සිහිපත් කරන්න බලාපොරොත්තු. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා යමෙකුට තමන්ගේ ශාස්ත්‍රවරයා හෝ එකට ගුණධර්ම පුරන සබ්‍රක්‍මචාරී කෙනෙකු හෝ දහම් දේශනා කරනවා. ඒ දහම් දේශනාව අසා සිටින ඇත්තාට දේශන අයුරින් ඒ දහම් පදවල අර්ථ ප්‍රතිවේද කරන්න ලැබෙනවා නම් ධර්මයේ ප්‍රතිවේද කරන්න ලැබෙනවා නම් ඒ උත්තමයා පළවෙනියෙන්ම විමුක්තායතනයට බැසගත් කෙනෙක් වෙනවා. දහමක් අහනකොට ඒ දහමේ අර්ථය, ඒ දහමේ ධර්ම ස්වභාවය යමෙක් අවධානයෙන් අවබෝධයෙන් මෙනෙහි කරනවා නම් ඒක විමුක්තායතනයක් හිතේ සකස් කරගැනීමේ පළවෙනි අර්ථය. නැත්නම් පළවෙනි පියවර. සෝ තස්මින් ධම්මේ අත්ත පටිසංවේදීච හෝති. ධම්ම පටිසංවේදීච හෝති කියලා කියන්නේ ඒකටයි. දෙවැනි කාරණය තමයි ඒ කියන්නේ ශාස්ත්‍රවරයා හෝ සබ්‍රක්‍මචාරයෙකු දහම් දේශනවයි කියන පළවෙනි කාරණයෙන් යමෙක් අර්ථයේ ධර්මයේ ප්‍රතිවේද කරනකොට එහි ලැබෙන දෙවැනි පියවර තමයි හිත තුළ ප්‍රමෝදයක් පහළ වෙනවා. පාමොජ්ජං ඥායති. තුන්වෙනි පියවර තමයි ඒ ප්‍රමෝදයේ ලද ඔහුට ප්‍රීතිය උපදිනවා. පමුදිසත්ත පීති ඥායති. හතරවෙනි පියවර තමයි ප්‍රීතිය ලැබුණම නාමකය සංසිඳෙන්න පටන් ගන්නවා. ප්‍රීති මනස්කායෝ පස්සම්භති. නාමකය අපිට කයවල දෙකක් තියෙනවනේ පින්නන්තේ රූපකය නාමකය. නාමකය කියන්නේ හිතටයි. හිත තුළ ප්‍රීතිය පහළ වෙන්න පටන් ගන්නවා. ඊළඟ කාරණය සංසිඳුණු නාමකය ඇති එක්කෙනාට සැපයක් නිරන්තරයෙන් ලැබෙනවා. කයි කොතරම් ආබාධ ධර්ම කායික වේදනා තිබුණත් අර ධර්මයේ පහස සිත තුළට ලැබිච්ච නිසා සිතින් මෙහෙවනු ලබන
කයට ලැබෙනවා සුඛං වේදේති සැපයක්. එතකොට නාමකයටත් එහෙම නැත්නම් හිතටත් සැපයක් දැනෙනවා, ගතටත් සැපයක් දැනෙනවා. අන්න ඒ හිත අරිහත් ඵල සමාධියේ පිහිටනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ තමයි ශාස්ත්‍රවරයෙක් හෝ සබ්‍රක්‍මචාරියෙක් විසින්ම දේශනා කරන ධර්මය අහනකොට ලැබෙන ප්‍රයෝජනය. දෙවෙනි කාරණේ තමයි ඔබට කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. මේක ධර්මදේශකයන් වහන්සේලාට ලැබෙන ප්‍රතිඵලයක්. ඔය කියපු සියලුම ප්‍රතිඵල ටික අංක 1ට කියාපු සියලු ප්‍රතිඵල ටික මොකද්ද? අර්ථයේ ධර්මයේ ප්‍රතිවේද වෙන්න පටන් ගන්නවා. එහෙම ප්‍රතිවේද වෙනකොට හිත තුළ ප්‍රමෝදයක් හට ගන්නවා. ප්‍රමෝදය කියලා කියන්නේ පිමිදීම කියලා අපි කියමු. පිමිදුණු හිත තුළ ප්‍රීතිය පහළ වෙනවා. ප්‍රීතිය ඇති වෙච්ච හිත තුළ සැපය දැනෙනවා. සැපය ඇති වෙච්ච හිත තුළ සමාධිය පිහිටනවා. දැන් ඒ ප්‍රතිඵලයම අපි හිතමු පළවෙනියෙන් කාගෙන් හරි ශාස්ත්‍රවරයෙකුගෙන් දහම් අහනකොට ඔබට පහළ වුණේ නැහැ කියලා. ඔබ අර්ථයයි ධර්මයයි ලියා සටහන් කරගන්න වීර්යය කරනවා. පින්නත් ඔබට මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ ඔබට දිනපොතක් තිබුණා නම් ඒකේ මොකවත් සටහන් කරලා නැත්නම් ඒ දිනපොත අරගෙන පළවෙනි ධර්ම දේශනාවේ ඉඳලම කරුණු සටහන් කරගන්න හරි වටිනවා. හැම ධර්ම දේශනාවක් කරුණු සටහන් කරගන්න පොතක් තියාගන්න පින්නත්. පින් පොත වාගේම, පිරිවානා පොත වාගේම, ධම්මපද පොත් වහන්සේ වාගේම, තමන් කරන පින්කම් ලියා ගන්න පොත වාගේම, තමන් ඉගෙන ගන්නා ධර්ම කරුණු වල අර්ථයේ ධර්මයේ නැත්නම් එහි තියෙන වැදගත් කාරණා සටහන් තබා ගන්නටත් පින්නත් ඔබ අපකැප වෙන එක හරි වටිනවා. ඔබට ආපස්සට හැරිලා බලලා තමන් ඇසූ ධර්මයේ මේ කොටස් තියෙනවා නේද කියලා නැවත නැවතත් විමසා බලනකොට මොකද සමහරට දහමක් අහගෙන ඉන්නකොටම සම්පූර්ණයෙන් ඒක අර්ථ විවරණය කරගන්න බැරි වෙන්න පුළුවන්. නැවත නැවතත් ඒ විමසන විට ඊට పూర్වයේ නොතිබුණු දහම් දැනුම බාහලා තියෙනවනේ අසුතං සුනාති සුතං පරියෝදපේති කියලා. නැවත නැවත දහම් අහනකොට ඇසූ දේ දියුණු වෙනවා, නොඇසූ දේ අහන්න ලැබෙනවා. ඒ වගේ පෙනෙනු අර්ථය වැඩි දියුණු වෙලා පේන්න පටන් ගන්නවා. නොපෙනෙනු අර්ථයක් පේන්න පටන් ගන්නවා පින්වත්නි. නැවත නැවත දහම් පොත පරිශීලනය කිරීමේදී විශේෂයෙන් ධර්ම දේශකයන් වහන්සේලාට මේක හරි වටිනවා. අහන දහම් කරුණු සටහන් කොට තබා ගැනීම ඉතා වැදගත්. එහෙනම් දෙවැනි කාරණේ වදාරනවා විමුක්තායතනයක් වශයෙන් යමෙකුට තමා ඇසූ ධර්මය අනුන්ට දේශනා කරන්න පුළුවන් නම් ඒකත් විමුක්තායතනයේ කර ඉහත කිව්ව සියලු ප්‍රතිඵල ලැබෙනවා. දහම් දේශන දේශකයන් වහන්සේ අවධානයෙන්, ආදරයෙන්, භක්තියෙන් ධර්මයේ පිළිබඳව තියෙන උතුම් ධර්ම ගෞරවයෙන්, අර්ථ ගෞරවයෙන් තමන්ටත් තමන් දේශනා කරන ධර්ම කොටස වල අර්ථය වැටහෙනවා කියලා වටහා ගනිමින්ම ධර්ම දේශනා කරන විට බොහෝ වෙලාවට එබඳු විමුක්තායතන හදාගත්ත දේශකයන් වහන්සේලා වැඩ ඉන්නවා. ලංකා ඉතිහාසෙත් ඕනෑ තරම් අපේ ඉතිහාස පොත් කියවුවම පැහැදිලි වෙනවා කිසිදු මාර්ගඵලයක් ඊට పూర్වයේ නොලබා හිටපු දේශකයන් වහන්සේලාට තමන් දේශනා කරන ධර්මයේ දේශනා කරන්නට යොමු කරගත්ත හිතෙන්ම අරබන් කිව්ව අරහත් ඵල සමාධිය දක්වා හිත වැඩෙන්න පටන් ගන්නවා. ඒකත් එක ප්‍රතිඵලයක්. හැමෝටම ධර්ම දේශනා කරන්න බෑ. ඒ නිසා ඔබ මේ අවුරුදු හිතට ගන්න ඕන මම දහම් පොතක් ලියන්න දායක වෙනවා. දහම් පොතක් ලියන්න දායක වෙනවා. ඒකට ගන්න කරුණු තියෙන්නේ ඔබ ළඟමයි. කාට හරි මට දහම් පොතක් ලියලා දෙන්නකෝ කියලා ආරාධනා කරනට වඩා පින්නති ඔබ දහම් කරුණු ගොනුවක් ගොඩනගා ගන්නවා නම් යම් කිසි පොත් පෙළක් කියවලා වේවා, දහම් දේශනාවකට අහුම්කන් දීලා වේවා, යම් කිසි දහම් කරුණක් පොතක් ලියන්න බැරි වුණොත් දහම් පත්‍රිකාවක් මාසික වශයෙන් පින්නත් ඔබට පුළුවන් නම් බෙදා හදා දෙන්නට. ඒක පින්නත් ඔබට විමුක්තායතනයක් ලැබීමේ හේතුවක්. පින්නත් ඔබ ඕනෑ තරම් ධර්ම දේශනා කරනකොට අහලා තියෙන මේ දහම් දෙසීම, දහම් මැසීම නිවන් දොරටුවක් කියලා. දැන් නිවන් දොරටුව කියන එක තමයි මේ විමුක්තායතනය කියන්නේ. තුන්වෙනි කාරණය දේශනා කරන භාග්‍යතුන් වහන්සේ යමෙකු තමාම ධර්මයේ සත්‍යයනා කරනවා. අහගෙන ඉන්න කෙනෙක් නැහැ. තමාම ධර්මයේ සත්‍යයනා කරනවා. දැන් පින්නත් ඔබට ඕනෑ තරම් බුද්ධ භාෂිතය හෙවත් පාලි භාෂාවෙන් ලියවිච්ච ත්‍රිපිටක පොත් වහන්සේලා වැඩ ඉන්නවා. ඒකෙම අනිත් පැත්තේ සිංහල තේරුම තියෙනවා. ඔබට පුළුවනි දවසකට එක සූත්‍රයකින් එක ඡේදයක්, පරිච්ඡේදයක් කියවලා තමන්ගේ හිත විමුක්තායතනයක් බවට පත් කරගන්න. බලන්න ධර්මයේ සත්‍යයනා කිරීම තියෙන වටිනාකම. ඒතර පිරිත විතරක් නෙමෙයි සත්‍යයනා කරන්න තියෙන්නේ. ධර්මයේත් සත්‍යයනා කරන්න තියෙනවා. ගාථාපන්ති සත්‍යයනා කරන්න තියෙනවා. එහෙනම් ඒක තුන්වෙනි නිවන් දොරටුව හැටියට හඳුන්වනවා. හතරවෙනි නිවන් දොරටුව දේශනා කරනවා. යමෙකු තමන්ගේ හිතින්ම අසාදරාගත්තු කියවපු සත්‍යයනා කරපු අනුන්ට දේශනා කරපු ධර්මය අනුවිතර්කණය කරනවා.
මේ කාරණය තවදුරටත් දේශනා කරන පුළුල් අර්ථය මොකක්ද? අපි දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දානංච ධම්මචර්යාච ඥාර්ථකානංච සංඝහෝ අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තම. ඔන්න ඔබට ගාථා පදයක් ලැබුණා. පින්නත් ඔබට මම ආයිත් කවදා හරි දවසක මේ ගාථා පදය ඔබ මෙනෙහි කරලා ඔබට අනුවිතර්කණය කරනකොට මොකක්ද ඇති වෙච්ච අදහස සිතුවිල්ල කියලා මං අහුවොත් ඔබට නව්‍යතම අදහසක් ධර්මයේ ගැඹුරට ගිහින් හඳුනාගත්තු අදහසක් ඒ ගාථාවෙන් දෙන්න පුළුවන් නම් හරි වටිනවා. මම ඔබට පොඩි උදව්වක් කරන්න. මග පෙන්වීමක් හැටියට. ඒ ගාථාවේ තියෙන්නේ දානංච ධම්මචර්යාච නේද? දානං කියලා කියනකොටම දන් දීමත් ඇතුළත් වෙනවා. අත්තරීම. දානය කියන්නේ අත්තරිනවා කියන එක පින්නත්. ඔබට මේ ලෝකයේ එකතු පහදා කරගත්ත හිතේ ගබඩා කරගත්ත තද බන්ධනයන් එකින් එක අතාරින්න පුළුවන් නම් ඔබ සතු යමෙකුට පූජනීය හැඟීමෙන් වේවා අනුකම්පා බුද්ධියෙන් හෝ වේවා දාන වශයෙන් දෙන්න පුළුවන් නම් අන්න ඔබේ හිත ඒ අත්තරීම කරන කොටගෙන ධම්මචර්යාච බුද්ධ ආදී උතුමන් වහන්සේලා යම් ධර්ම කොටහසක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් වගා වර්ධනය කළාද? පාරමිතා වශයෙන් වගා වර්ධනය කළාද? ආන් ඒ ධර්මචර්යාවේ හැසිරෙන්න පටන් ගන්නවා හිත. දන් දෙන ශ්‍රාවකයාගේ හිත ධම්මචර්යාවේ හැසිරෙන්න පටන් ගන්නවා. මොකද්ද ධම්මචර්යාව කියන්නේ? අර මුල් බුද්ධාවාදේමයි. සබ්බ පාපසා කරන කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන ශාසනං. ධර්මය කියලා කියන්නේ පින්නත් බුද්ධාන ශාසනාවනේ. අන්න ඔබ යම් කිසි දානයක් දුන්නද ඒ මොහොතේ සිට හිත ලෝභය පරාජය කරන අලෝභය තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ද්වේෂය පරාජය කරන අද්වේෂය තුල ශ්‍රද්ධාව තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මෝහය පරාජය කළ කම්මස්සකත ඥාන සම්ප්‍රයුක්ත සම්මාදිට්ඨියෙන් පටන් ගත්ත චර්යාවක හිත හැසිරෙන්න පටන් ගන්නවා. බලන්න. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝහෝ. පින්නත් ඔබ අහලා තියෙනවා නසන්ති පුත්තා තානාය නපිතා නපි බන්ධවා අන්තකේනාදි පන්නස්ස නත්ති ඥාතිසු තානතා. මේ ලෝකයේහි නසන්ති පුත්තා තානාය මරණයට පත් වෙලා පරලොවට යන එක්කනට නසන්ති පුත්තා දරුවොත් නැත. තානාය පිහිටට කවුරුවත් නැත. නසන්ති පුත්තා තානාය නපිතා නපි බන්ධවා නෑදෑයෝ කවුරුවත් නැහැ. අන්තකේදාදි පන්නස්ස ජීවිතය අන්තයට ගිහින් මිය ඇදෙන වෙලාවේ ඥාති තානසු තානතා. පිහිටට කිසිම ඥාතිවරයෙක් නැහැ. එහෙනම් මොකද මේ දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ කියන්නේ? එතන ඥාතකානංච කිව්වේ මම මා වෙනුවෙන්ම මා තුලම හදාගන්න ඥාතිවරයා. කවුද? දැන් බුදුහමර වදාරනවා මහණෙනි දන් දෙන ශ්‍රාවකයා ඥාතිවරයෙක් හදාගත්ත කෙනෙක්. ඒ ඥාතිවරයා අපි ඇහැපියා ගන්නකොට පරලොවදී අපිව පිළිගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ප්‍රියයෙක් පැමිණෙන්නාසේ තමන්ගේ හිත ඇතුලෙන් ගොඩනගාගත්තු ඥාතිවරයා. දැන් එතකොට අපිට මේ ජීවිතේදී අපි ශරීර දෙකක් නිර්මාණය කරගන්නවා. ඒ දෙකම හිතේ බලපෑම නිසා නිර්මාණය කරන ශරීර. එකක් පුණ්‍ය ශරීරය, අනික පාප ශරීරය. පාප ශරීරය නිර්මාණය කරගත්ත එක්කෙනාට පාපී පුද්ගලයයි බලා ඉන්නේ අපි එනකම්. පියං ඥාතිවාගතං අනිත් එක්කෙනා. පින නැමැති ඥාතිවරයා අප ඇහැපියා ගන්නකොටම අපව පිළිගැනීමට පරලොවින් සූදානම්. එහෙනම් ඥාතකානංච සංග්‍රහෝ එයාට සංග්‍රහ කරලා තියාගත්තු තරමට තමයි අපටත් සංග්‍රහ ලැබෙන්නේ. අපි අනිත් අයට අපේ ජීවිතෙන් යම් සංග්‍රහයන් කරනවා නේද? ඒ සංග්‍රහයන් කරන විට ඒ අයත් අපට සංග්‍රහයක් අවශ්‍ය වෙලාදී සංග්‍රහ කරන්න නොපැකිලව ඉදිරිපත් වෙනවා. දැන් පින්නත් ඔබ වුණත් එහෙමනේ. ඔබ යම් කිසි ගෙදරකට ගිහිල්ලා ඔබට සංග්‍රහයක් ලැබුණොත් පින්නත් ඔබත් හිතින් හිතා ගන්න නැද්ද මමත් ඒගොල්ලන්ට කවදා හරි මේකට සංග්‍රහයක් කරන්න ඕන අපේ ගෙදරටත් කැඳවලා. අනේ මට ලොකු උපකාරයක් ලොකු සංග්‍රහයක් කළා කියලා. ඒතර බලන්න මේ පරමාර්ථ අර්ථය මම කතා කරන බුදුදහමේ ආධ්‍යාත්මය. අර්ථය ප්‍රතිවේද කරගන්න කෙනෙකුට මම කිව්වා ආරම්භයේ සිට ධර්මයයි අර්ථයයි දෙකම ප්‍රතිවේද කරන්න. ධර්මය කියන්නේ මතු පිටින් පේන දේ. අර්ථය කියන්නේ ඊට වඩා ගැඹුරින් පෙරෙන දේ. විශ්ලේෂණය කරලා බලනකොට වැටහෙන දේ. මේක තමයි ධර්මඥානය කියලා කියන්නේ පින්නත්. ධර්මඥානයේ තව නමක් කියන්නේ කියලා මට කියන්නේ මම කියන්නේ අර්ථඥානය කියලා. ධර්මයේ අර්ථය පෙන්වන දහම් කොටාශයට තවත් නමක් කියන්නකොත් මම කියන්නේ පරමාර්ථ ධර්මය කියලා. මතු පිටින් පේන සරල තේරුමට මා කියන්නේ සම්මුති ධර්මය කියලා. එතකොට ඥාතකානංච සංඝෝ කොච්චර ගැඹුරුද කියලා බලන්න.
දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි. ආන් එයා දැනුවත් හෝ නොදැනුවත්ව නිවැරදි මාර්ග ධර්මයේ තුල සිතයි කයයි වචනයයි. ඒතර කම්මන්ත කිව්වේ හිතයි කයයි වචනයයි තුන්දොර නිවැරදි මාර්ගය තුල මෙහෙවනවා කියන එකයි. ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි. එයාට කවදාවත් වරදින්නේ නැහැ. එයාගේ හිත ක්‍රියාත්මක වෙන්නේ උජුකෝ නාම සෝ මග්ගෝ අභය නාම සාදිසා. එයා වැරදි මාර්ගයට කවදාවත් යන්නේ නැහැ. එයා සාංශාරික මාර්ගයෙන් නෙවෙයි එයාගේ හිත ක්‍රියාත්මක කරන්නේ. එයා පිනේ ප්‍රතිඵල ලැබෙන්න පින් කරන්න නිවනට තමයි ලං වෙන්නේ. හුඟක් දෙනෙකුගේ හිත පින් කරන්න සසරට ලං වෙනවා මිසක් නිවනට ලං වෙනව අඩුයි. නිවනට ලං වෙන පිළිවෙල ගැන පාරමිතා වශයෙන් මේ පින්කම කුසලයක් බවට පත් කරගන්න කෙසේද කියා පැහැදිලි කරගෙන තියෙනවත් අඩුයි. පැහැදිලි කර දෙනවත් අඩුයි. ඒ නිසා පින්නත් ඔබ යමක් පිනක් වශයෙන් කරන්නේ නම් ඒ ප්‍රථම අරමුණ මානිතර සිහිපත් කරලා තියෙනවා. නිවනම ඉලක්ක කරන්න. එතකොට යනවජ්ජානි කම්මානි. දැන් මේ එකක්වත් දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි කියන පදවල සමස්ත එකතු කරලා තේරුම කියන්නේකොත් මම කියන්නේ නිවනට යන පිළිවෙල. දාණයෙන් පටන් අරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්නා වූ හිත බුද්ධ අවවාදයේ ඔස්සේ ක්‍රියාත්මක වෙන කුසලස් උපසම්පදා. සචිත්ත පරියෝධපණං ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි. ඒතම් මංගල පුත්තම. මම මේ අහඹුලෙස මතුවෙච්ච එක කාරණාවක් අරන් මතක් කළේ. මහා මංගල සූත්‍රයේ සම්පූර්ණයෙන් තෝරන්න තිබුණා. ඒකට දෙන්න තියෙන අර්ථ නිරූපණය ওই විදිහම තමයි. මොකද දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත ඇවිල්ලා අහන්නේ සරල මට්ටමේ ලෞකික මංගල කාරණා ගැන පමණක් නෙවෙයි පින්වත්නි. ඊට වඩා බොහොම පිරිපැසුණු නුවණින් යුක්ත වෙච්ච අධ්‍යාත්මයක් තුල හිත සංවර්ධනය කරගත්ත ශ්‍රාවක දේව පිරිසක් තමයි භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ නිසා ඒක හුඟක් ගැඹුරින් පිළිගත යුතු තේරුම් ගත යුතු එකක්. හොඳයි. අන්න ඒකයි ධර්මයේ අනුවිතර්කණය කරනවා කියන එකේ තේරුමයි ඔය කියලා දුන්නේ. පස්වෙනි කාරණය යමෙක් සමාධි නිමිත්තක් නැත්නම් කමඨහනක් මනාව ඉගෙනගෙන මෙනෙහි කරනවා නම් අන්න එයා විමුක්ත ආයතනේ හදාගත්ත පස්වෙනි කාරණේ සම්පූර්ණ කරගත්ත කෙනෙක් වෙනවා. එතකොට භාවනාව නැත්නම් කමඨහන පස්වෙනි කොට කරුණු හතරක්ම තියෙන්නේ විමුක්ත ආයතන සකස් කිරීමේදී ධර්මයේ සම්බන්ධවයි කියන කාරණාව නැවත සිහිපත් කරන්න ඕනේ. කොහොමද? ශාස්ත්‍රවරය හෝ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ දේශනා කරන ධර්මය අහලා අර්ථය ප්‍රතිවේද කරමින් ධර්මයේ ප්‍රතිවේද කරමින් අර මම කිව්ව ආධ්‍යාත්මික සතුට ප්‍රීතිය සොම්නස උපදවමින් සමාධි නිමිත්තකට හිත නගා ගැනීම. දෙවැනි කාරණේ තමයි අනුන්ට ධර්ම දේශනා කිරීම. තුන්වෙනි කාරණේ තමයි තමාම ධර්මයේ සජ්ජායනා කිරීම. හතරවෙනි කාරණේ තමයි ධර්මයේ අනුවිතර්කණය කිරීම. පස්වෙනි කාරණේ තමයි සමාධි නිමිත්තක් බවට පත් කර ගැනීම. හිත කමඨහනක් අරගෙන සමාධිය වැඩිවීමත් විමුක්ත ආයතනයක්. ඒතර කරුණු හතරක්ම පහසුවෙන් බහුතරයකට විශේෂ වෙන ආකාරයට භාග්‍යවතුන් වහන්සේ නිවන් දොර විවෘත කරලා තියෙනවා පින්වත්නි. මේකෙන් අදහස් කරන්නේ භාවනාව එපා කියන එක එහෙම නෙමෙයි. සමාධි නිමිත්ත අතහරින්න කියන එක නෙමෙයි. අනිත් කාරණා ටික වඩනකොට ඒකාන්තයෙන් සමාධි නිමිත්ත වැඩෙනවා. ඉතින් පින්නත් ඔබට මා දිගින් දිගටම දේශනා කරමින් ඉන්නේ සීලය පිළිබඳව දහම් කරුණු. එහි අපි සේක සූත්‍රයට අපේ හිත යොමු කළා. අපි සේක සූත්‍රයෙන් ඉදිරිපත් වෙන කාරණා නිවන් දැකීම සඳහා හික්මිය යුතු පිළිවෙලමයි කියලා පැහැදිලි කළා. එහි අපි කරුණු කීපයක් සාකච්ඡා කළා. අද අපට තියෙන්නේ හතරවෙනි කාරණේ. යමෙක් නිදිවැරීමෙන් යුක්ත වෙනවද? ඉද මහානාම අරිය ශාවකෝ දිවසං චක්කමයින නිස්සජ්ජාය ආවරණීය ධම්මෙහි චිත්තම් පරිසෝදේති इति කියලා ආරම්භ කරනවා භාග්‍යවතුන් වහන්සේ සේක සූත්‍රයේදී. මහණෙනි යමෙක් නිදිවැරීමෙන් යුක්ත වෙනවද? නිදිවැරීමෙන් යුක්ත වෙන පුද්ගලයා තමන්ගේ නිවන් දැකීමේ පිළිවෙත සම්පූර්ණ කරගන්න උත්මේ. එච්චර විතරක් නෙමෙයි. අපි මේ පිළිබඳව ටිකක් මේ අවුරුද්ද සෝභාමත් කරගන්නත් ඕන හින්දා යම් යම් සාධනීය ප්‍රතිඵල අඩුනින්ද වැඩි අවදිමත් භාවය අපේ ජීවිතවලට කොච්චර වාසනාව කැඳවනවද ආරක්ෂාව කැඳවනවද කියලා තේරුම් ගැනීම සඳහා කරුණු කීපයකුත් එක්ක ඒ ගැන සාකච්ඡා කළොත් හොඳයි කියලා මම හිතන්නේ. පින්වත්නි, ජාතක කතා පොත් වහන්සේගේ තියෙන ජාතක කතාවක් ජාගර ජාතකය කියලා.
ජාගර කියලා කියන්නේ නිදිවරණවා කියන එකයි. නිදිවරණ එකේ වාසි සහගත පැති හුඟක් තියෙනවා. හැබැයි අවශ්‍ය දෙයට අවශ්‍ය පිළිවෙලින් නිදිවරණ එක. දැන් අද බැලුවොත් එහෙම අපේ ළමයි හුඟක් නිදිවරනවා. පාඩම් කරන්නම නෙමෙයි. තරුණයෝ හුඟක් නිදිවරනවා. වැඩක් ඇති දෙයකට නෙමෙයි. දුරකථනය තියාගෙන. අන්තර්ජාලයට පිවිසෙන්න හෝ යෙන්සෙල්ලමක් කරන්න හෝ සමහරට සමහර අය රෑ 1යි 2යි 3යි රැට නිදා ගන්නකොට. ඉතින් රෑ හුඟක් ගැහැරලා හිටියා කියලා පහුවදා උදේ 9 10 වෙනකන් නිදා ගන්නවා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා පින්වත්නි ගෘහ වස්තුවක පිරිහීම හෝ අභිවෘද්ධිය උදාපත් වෙන කරුණු අතර ගෙදරක හැමෝම පාන්දරින් අවදි වෙනවා නම් දැන් අද මේ ධර්මදේශනාවට ඔබ සවන් දෙන්නේ මේ දෙවනිදා. දැන් ඔබ පළවෙනි දරන සමහර විට අම්මා කුද්දන්න ඇති. නැගිටිනා අවුරුද්ද ලැබෙන පළවෙනි දවස පාන්දර අදවත් නැගිටහන් කියලා අවදි කරන්න ඇති. දැන් ඊයේ ඒ පාන්දර අවදි වෙච්ච එකට වාඩු අල්ලන්නත් එක්ක අද තාම දැන් 8යි 8:00මාරයි ඔබ තාම නිදා ගන්නවා වෙන්නත් බැරි නෑ. පින්වත්නි අපේ ජීවිත මේ විදිහට තමයි පිරිහෙන්නේ. යම් කිසි ගෙදරක උදේ පාන්දර සියලු දෙනා අවදි වෙලා මලු පෙත්මන් හැමදලා ගෙදර ලස්සනට තියලා බුදු පහනක් දැල්වලා කවුරුත් අවදි වෙලා මොන හරි වැඩක යෙදෙනවා නම් ඕන තරම් වැඩ තියෙනවා. වැඩකුත් නැහැ ඉතින් හැරුණාට කියලානේ අපි කියන්නේ. නෑ ඕන තරම් වැඩ තියෙනවා පින්නත්නි. ගෙදරක 7-8 දෙනා අවදි වුණාම අඩු වශයෙන් අම්මා උදේ ආහාර ටික හදනවා. අම්මට පොඩි අත උදව්වක්. ගෙදරදොර පිරිසුදු කරන්න කතුපතු ගෑමක් මේක පිරිමි කවුරුත් කරන්න ඕන වැඩක්. මේ ටික පොඩි කාලේ හුරු පුහුණු නොකළම තමයි පින්නත්නි මේ අසනීප එන්නේ අපට. මා නිතර කියන්නේ ඒකයි පුංචි කාලේ ඉඳලා ගෑනු දරුවන්ටත් ඉඳලක් කොස්සක් ගෙනත් දෙනවා වගේම පිරිමි දරුවන්ටත් ඉඳලක් කොස්සක් ගෙනත් දෙන්න ඕනේ. ගෙදරක ඉන්නවා නම් පිරිමි දරුවෝ දෙන්නයි ගෑනු දරුවෝ 3 දෙනයි දවස් 5ක් බෙදලා දෙන්න ඕන. අද ඔයා ගේ අතු ගන්න. අද ඔයා මිදුල අතු ගන්න. හෙට ඔයා මිදුල අතු ගන්න එක්කන ගේ අතු ගන්නවා ගේ අතු ගන්න එක්කන මිදුල අතු ගන්න. ඇයි වැඩක් නැත්තේ? කොච්චර වැඩ තියෙනවද? තියෙන ගහකොළක් ඇත්තන් ඒ ගහකොළට වතුර ටිකක් දාන එක. උදේ පාන්දර. ඒකේ මලක් පිමිදෙනකොට කොච්චර ලස්සනද බලන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උදේ පාන්දර සියලු දෙනා අවදි වෙන්නේ නැති එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හෝ නිදිපැදුරට වැටලා 7 8 10 වෙනකන් ඉන්නවා නේද? මූදේවියගේ දිහා බලන්න. මූදේවිය කියන්නේ මූසල දේවිය. ඒ වගේම ගෙදරක ශිරියාව උදා කරන දේවිය කවුද? ශ්‍රියාකාන්තාව. ඔබේ ගෙදරට ශ්‍රියාකාන්තව කැඳව ගන්න කැමති නම් හැමෝම උදේ අවදි වෙලා වාසනාව උදාපත් කරගන්නට වාසනාව උදාපත් වෙන්න ශ්‍රියාකාන්තාවට හිතින් ආරාධනා කරන්නකෝ. හැබැයි ඉතින් බොහොම පිරිසුදු භූමියක් තුල තමයි ශ්‍රියාකාන්තාව රැඳෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඒ නිසා ගෙදරක හැමෝම පාන්දර අවදි වෙන්න ඕනේ. අම්මා තාත්තා කුඩා කාලේ ඉඳලා හුරු පුහුණු කරන්න ඕන කරන දෙයක්. මමහට 5ට 5:00 නැගිට්ටත් ආහිඳගත්තු තර නිින්ද යනවා. ආහිඳගත්තු තර නිින්ද යනවා. ඉස්සර පරණ අය පිරිමි දරුවෝ හැටියට අපි ඉතින් උදේ නැගිටලා තරමත් කඩාගෙන උරහිත දක්වා වහගෙන ලිපලඟ වාඩි වෙලා ඉන්නව නේද? අම්මා අපිට ගහලා එලවන්න. ඵලයන් ගිහලා වැඩක් කරපන්. පොතක් බලා ගනින් පුතේ. ජීවිතයක් ලස්සන වෙන්නේ එතකොට. ඒ නිසා අඩු නින්දයි වැඩි අවදි වීමයි හරි වටිනවා කියනවානේ. අහලා තියෙන ඉංග්‍රීසි කියමනකුත් තියෙනවානේ. වේලාසනෙන් නිදා ගැනීමත් කල්ැතු අවදි වීමත් කියන දෙක වාසනාව කැඳවන සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඕන කරන මූලාධාර සපයනවා. ඒ විතරක් නෙමෙයි. ඉගෙන ගන්න දරුවනේ ඉගෙන ගන්න ශාස්ත්‍රය හොඳින්ම පිළිහිටන්නේ පාන්දරට. පාඩම් කරන්න හොඳම වෙලාව පාන්දර. ශාස්ත්‍රය වර්ධනය කරන්නයි කියලා සංස්කෘත පඬිවරු කියලා තියෙනවා මේ නිදා ගැනීමට බර අය. ඒගොල්ලන්ට කවදාවත් ශාස්ත්‍රය පිළිහිටන්නේ නැහැ. අලසෝ මන්ද බුද්ධිච්ච සුඛිතෝ ව්‍යාධි පීඩිතා නිද්‍රාලු කාමුකච්චේති තදේතේ ශාස්ත්‍ර වර්ධිතා. බලන්න යමෙක් අලසනම් නිදිබර ගතියත් එක්ක අලස බව කෙලින්ම සම්බන්ධයි. පින්නත් ඔබ අලස බව ගැන ඉගෙනගෙන නැති නෝන තරම්. ඊතා සීතයයි කටයුතු අතපසු කිරීම. එහෙනම් දැන් මේ දවස්වල ටිකක් සීතලයි. සීත කරයි උඳුවක් මහ දුරුත්තේ කියනවනේ. ඒ නිසා ඔන්න ඇහැරිලත් ආයෙත් පරවගෙන ආයෙ බෙඩ් ෂීට් එක පෙරවගෙන ආයෙ තරම ඇතුළට ගුලි වෙලා ආයෙ නිදා ගන්නවා. ඇයි? නැගිටිනවා. සීතලයි. තව ටිකකින් නැගිටින්න. ඊතා සීතලයයි නිදා ගැනීම. ඊතා උෂ්ණයයි නිදා ගැනීම. මේ වෙලාවේ වැඩක් කරන්න බෑ. එළියට බහලා යන්න පුළුවන්ද? ඉන්නකො පොඩ්ඩක්. අවුව අඩු වෙනකම්. රස්නේ අඩු වෙනකම්. බලන්න. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ.
තවත් කෙනෙක් කියනවලු ඉදිරියට හෙට රෑ නිදි වරන්න තියෙනවා. ඒ නිසා අද වැඩිපුර නිදා ගන්නවා. ඊයේ නිදි වැරුවා. ඒකට හරියන්න අද නිදා ගන්නවා. කොච්චර තියෙනවද කියලා බලන්න. නින්දට බර වෙච්ච ජීවිත සමහර අයට පින්නත් මේක මානසික වසනීපයක්. සමහර කෙනෙකුට කායික වසනීපයක්. බණ ටිකක් අහන්න වාඩි වෙනව නේද? බුදුන් වඳින්න වාඩි වෙනව නේද? නිදාගත්ත ගමන් ගාථා පද දෙකපිසෝ භගවා කෙනෙකුට නින්ද ගිහින්. ආය හැරෙන්නේ ආකාසට්ටාත හරියදී. බණ පටන් ගන්නකොට සමන්තා කියනකොට නින්ද ගිහින්. ආකාසට්ටාත කියන තමයි හැරෙන්නේ. ඒක තරම් තමන් ඉන්න ගෙදරක පරිහානිය කැඳවන කාරණාවක් වෙනත් ඇත්තෙම නැහැ. ඒ නිසා මේ නිවන් දොරටුවක් විතරක් නෙමෙයි මෙලව ජීවිතේ දියුණු වෙච්ච අය ගැන ඒගොල්ලන්ට ලං වෙලා අහලා බලන්න. ඔර කියනවා පාන්දර 2ට 3ට නැගිටින්නේ. මම පාන්දර 2ට 3ට නැගිටලා අම්මා කියනවා මං ඉන්දියාප්ප ටික මිරිකලා කඩේට ඇරියා. මම ආප්ප ටික හදලා කඩේට ඇරියා. මම පාන්දර 2යි නැගිටිනකොට නිදා ගන්නකොට 12යි ඔක්කොම යෙදලා තියලා නිදාගන්නේ. මං එහෙමයි දරුවෝ තැනුවේ හැදුවේ. බලන්න පරණ තාත්තලා ගොවිතැන්පත් කරපු තාත්තලා තාමත් පාන්දර නැගිටිනවා. පාන්දර නැගිටලා සමහරට කැඳ කෝප්පයක් උදේ ආහාරයට අරගෙන නැත්නම් කැඳ කෝප්පයක් බීලා ගහක් කොළක් ගාන එවිදිමින් ගහ කොළ අත ගන්න. උදේ පාන්දර කරුණාවේ මෛත්‍රියෙන් ගහ කොළ වලට තමන්ගේ ස්පර්ශය දෙනකොට ඒ ගහ කොළ මල් පෝදිනවා, පළදරනවා, අසන්න වැඩි කරනවා. ලියද්දක් ගානේ උදේට තාත්තා ඇවිද්දා. ගොවිතැනට ආශිර්වාද කර කර ඇවිදින්නේ. ගොවිතැන තාත්තාව හොඳට අඳුරනවා. මානසික තරංග විශ්වයට මුසු වෙනවා. විශ්වයේ පිරිසුදු තරංග තමන්ගේ ශරීරයට උරා ගන්නවා. එක පැත්තකින් තමන්ගේ කායික වශයෙන් නිදුක් නිරෝගී බව උපදිනවා. අනිත් පැත්තෙන් තමන්ගේ අධ්‍යාත්මික ශක්තිය පරිසරයට මුදා හැරීම නිසා පරිසරයේ ශාන්තිය ශක්තිය ආලෝකය ඇති වෙන්න පටන් ගන්නවා. පාන්දර අවදීමේ ප්‍රතිඵල එකක් දෙකක් නෙවෙයි පින්වත්නි. සිය ගාණක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට අලුයමට පළමුව නැගිට පිඹිද දැහැටි දඬු වළඳා ප්‍රත්‍යවේක්ෂා කොට මලු පෙත්මන් හැමදෙනීම පෑන් පෙරහා තබා කොච්චර තියෙනවද සාමණේර බණ දහම් පොත කියන කාරණා බැලුවොත් ඔබට වැටහෙයි. භික්ෂුවකට භාග්‍යවතුන් වහන්සේ පාන්දර අවදි වෙන්න කොච්චර නිර්දේශ කළා තියෙනවද? දැන් රාහුල කුමාරයා ගැනත් මතකයිද පින්නතුලාට? රාහුල කුමාරයා පාන්දර නැගිටලා මොකට දෝණය කරලා කරපු පළවෙනි දේ තමයි ඒ අනුව පාන්දර අවදි වෙන එක ගෘහස්ත ජීවිතයක වේවා පැවිදි ජීවිතයක වේවා පාලකයෙකුට වේවා පාලිතයෙකුට වේවා මහ වාසනාවක්. මිනිස්සු තමන්ට විවේකයක් නැහැ කාලේ මදි කියලා කියන්නේ. අවිවේකයි කියලා කියන්නේ. රාත්‍රී කාලයේ මීට වඩා අඩු කාලයක් වෙන් කර ගන්නවා නම් නින්දට කොච්චර වටිනවද? මම ඔබට මතක් කළා ලෞකික ජීවිතයේ ආරක්ෂාව පිණිසත් දියුණුව පිණිසත් දේවතාවන්ගේ ඇල්ම බැල්ම පිණිසත් මේ නිදි වර්ජිත බව හුඟක් වටිනා කියන කාරණාවක්. ජාගර ජාතකය කියලා ජාතක කතාවක් ගැන මම සිහිපත් කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙර වැඩ වාසය කරන කාලේ එක්තරා උපාසක මහත්මයෙක් මූලික කරගෙනයි මේ ජාතක කතාව දේශනා කළේ. එතුමා සෝවාන් මාර්ගයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක් මේ කියන දායක මහත්තයා. එතුමා වෙළඳාම් කරලා ජීවත් වන විශාල ගැල් ප්‍රමාණයක් තිබුණා එතුමට. අන්න එතනුත් අපිට තව දහම් කරුණුකුත් ඉස්මතු කරගන්න පුළුවන්. සෝවාන් වුණා කියලා ලෞකික ආර්ථික ජීවිතය සෝභාමත් කර ගැනීමට කැප වෙන්නේ නැතුව ඉන්නේ නැහැ. වඩාත් කැප වෙන්නේ අවදි මානසිකත්වයකින් තමන්ගේ ව්‍යාපාර කටයුතු වල යෙදෙන්නේ සෝවාන් ආදී ආර්ය ධර්මයක්ම ප්‍රත්‍යක්ෂ කරගත් උත්තමයා. අනිත්‍යයටත් වඩා ඉදිරියට යනවා. දැන් විශාල ගල් ප්‍රමාණයක් අරගෙන සවැත්දුවරින් ඒ උපාසකතුමා ඇතුළු කණ්ඩායම පිටත් වුණා ඈත පළාතක වෙළඳාම් කටයුතු වලට යන්න. කාන්තාර මාර්ගයකටයි යන්නට සිදු වුණේ. කාන්තාර මාර්ගයක් මැදින් තමයි දැන් මේ ගමන යන්නේ. මේ යනකොට ජල පහසුව තියෙන කිසියම් තැනක ගල් කණ්ඩායම නැවැත්තුවා. ගල් කීයක් තියෙනවද දන්නවද? 500ක ගල් ප්‍රමාණයක් තියෙනවා. මේ ගල් 500ම අය දැන් වතුරක් තියෙනවා, හේවණක් තියෙනවා. ගල් වලින් ගොන්නු මුදා හැරලා ගල් කරුවෝ කැම් බීම ආදී අරගෙන ඊළඟට ඉදිරි ගමන ගෙනියන්න භෝජන ආදී සකස් කරලා රාත්‍රියේ ඊතර නවතන් ගත්තා. රැට හැමෝම කෑම කාලා මිනිස්සු ඒ තැන්වල නිදාගත්තා. අර මා කිව්ව ප්‍රධාන සාතු නායකයා උපාසකතුමා මොකද කළේ?
ගැල් සමූහයට නුදුරෙන් ගහක්පුල සක්මන් කරමින්ම කාලය ගත කළා එළි වෙනකම්. මේ අතර එක්තරා හොරමුලක් ගැල් සමූහය වට කරලා හැංගිලා ඉන්නවා. දැන් ඔක්කොම නිදාගත්තම ගැල් ටික දැහැගන්න. දැන් උපාසක මහත්මයා සක්මන් කරුණු දකින්න අර හොරු කණ්ඩායම. ඒගොල්ලෝ ගල් මුගුරු ආදී අරගෙනයි දැන් ඉන්නේ. දැන් නිදාගනී කියලා බල ඉන්නවා. නමුත් උපාසක මහත්මයා නෙමෙයි නිදාගත්තේ තුන්යම් රාත්‍රියේ මුළුල්ලෙම සක්මන් කරනවා. හොරු අලුයම් කාලේ වෙනකම්ම බලා හිටියා. වැඩේ හරියන්නේ නැහැ. තමන් විසින් ගත්ත අර පොළු මුගුරු ආදී දේවල් ඉවත දාලා ගැල්කරුව දැන් ඒ වෙනකොට ඔක්කොම අවදි වෙලා ගැල්කරුවන් අවදි කරලා කියනවා මේ අපි මේ වනාන්තරේ ඉන්න හොරු කණ්ඩායම. ඊයේ හැන්දෑවේ ඉඳලා අපි ලැබුම් අරගෙන හිටියේ උඹලගේ ගැල් ටික කොල්ල කන්න. නමුත් හොඳට මතක තියාගන්න පින්වත් ගැල්කරුවනි, නුඹලාද අප්‍රමාදීව කටයුතු කරන ආරක්ෂාවේ නිරත වෙච්ච එකම පුරුෂයෙක් නිසා ජීවිතය ලබා ගත්තා. ඒ තමයි මේ උපාසකතුමා කියලා යව පෙන්නනවා. දැන් කවුරුත් හරියට සතුටු වෙලා හොරු කියනම් මේ ඔබේ ජීවිතේ ගලවලා දුන්න එක්කන සත්කාර කරන්න ඕන ඔබ. සිහිපත් කළා හොරු යන්න ගියා. හැමදෙනාම උපාසක මහත්මයාට හරියට ගෞරව කරන්න පටන් ගත්තා. අපේ ජීවිතේ ඉවරයි. බඩුමුට්ටුලා මොකක් වුණත් කමක් නෑ. අපවත් මරන්නමයි හොරු කණ්ඩායම රැස්ුනේ කියලා කිව්වා. ඒ නිසා අපේ ජීවිතය අද බේරුනේ ඔබතුමා නිසා කියලා කතා කළා. දැන් වෙනදා කටයුතු ඉවර කරලා ආපහු සවැත් නුවර දෙවුණ විහාරයට ආවා. බුදුරජාණන් වහන්සේ නමස්කාර කරලා පූජා පවත්වලා හැමෝම එක පැත්තකින් වාඩි වෙලා කියනවා බුදුරජාණන් වහන්සේ කොහොමද? බුදුරජාණන් වහන්සේ අහනවා උපාසක මහත්තයා මේ පහුදවසල මම දැක්කේ නෑනේ. ස්වාමීනි මේ අපි හැමෝම වෙළඳාමක ගියා අපට පොඩි අනතුරක් වෙන්නත් ගියා කියලා ඔන්න අනිත් ඇත් කියනවා. උපාසකය බුදුහාමුදුරුවෝ දේශනා කරන උපාසකය මෙසේ නොනිදා රැකවල්හිදී අනුන්ගේ සත්කාරයට ඔබ පාත්‍ර වුණේ අද විතරක් නෙමෙයි. අතීත සංසාරෙදිත් ඔබට මේ වගේ නිදි වර්ජිත වීමෙන් ලැබිච්ච ආරක්ෂාව අප්‍රමාණයි. මේ ඊටාම කෙටියෙන් මම මේ කතාව සිහිපත් කළේ. කොහොමද අතීත කතාව? අනේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නකෝ කියලා අහනවා. පෙර බරණැස්වර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන කාලේ මම එහෙම නැත්නම් බෝධිසත්වයන් වහන්සේ මම නෙමෙයි බෝධිසත්වයන් වහන්සේ බමුණු කුලයක ඉපදිලා නිසි වයසටපත් වෙලා තක්ෂිලාවට ගිහිල්ලා ශිල්ප ඉගෙනගෙන නැවත තමන්ගේ රටට පැමිණිලා මද කලක් ගිහිගේ වාසය කළා. ගිහිගේ වාසය කරලා පස්සේ කාලෙකදී කල්පනා කළා අනේ මම ගිහි ගෙදර හරි සම්බාධ කරයි ආධ්‍යාත්මික සහනයක් විඳින්නට තියෙන ඉඩ කඩ අඩුයි. ඒ නිසා මම ඉර්ෂි ප්‍රවෘත්තියෙන් පැවිදි වෙන්න ඕන කියලා පැවිදි වෙලා ධ්‍යාන වඩලා අභිඥා උපදවාගෙන හිමාල ප්‍රදේශයේ එක්තරා ස්ථානයක සක්මන් මළුව සකස් කරගෙන සක්මන් ඉරියව්වෙම භාවනා කරමින් එක දවසක් නිින්දට නොගින් මුළු තුන්යම් රාත්‍රියම අවදිවෙන් ගත කළා. සක්මනේහි හිත පිහිටුවලා. බලන්න ඒක ලොකු ආශ්චර්යජනක දෙයක් නේද කියලා. අපට නියමිත නිින්ද යන වෙලාව 8 නම් 9 වෙනකන් හිටියත් නිින්ද යන එකනේ. සක්මන් කරමින් පහන් වනතුරු හිත ක්‍රියාත්මක කරව ගන්න පුළුවන් වෙන්නේ, ගත ක්‍රියාත්මක කරවන්න පුළුවන් වෙන්නේ ධානාදී මට්ටමකටපත් වෙච්ච දියුණු හිතක් ඇති උත්තමයන්ටයි. දැන් මේ සක්මන දිහා බලා ඉන්න සක්මන කෙළවරේ ගහක ජීවත් වෙන දිව්‍යාංගනාවක් අර තාපසතුමා කෙරෙහි සතුටටපත් වෙලා අතු අතර ඉඳලා තවුසකින් ප්‍රශ්න කීපයක් අහනවා. මම මාතෘකා වශයෙන් ලැබුවෙත් ඒ ගාථාවක්. කෝද ජාගරතං සුත්තෝ කෝද සුත්තේ සුජාගරේ කේ මමේ තං විජානාති කෝ තං පටිබනාති මේ. තවුස්තුමනි මෙලව නිදි වරන්නන් අතුරෙන් කවරෙක් නිදා ගන්නවද? ඊළඟ ප්‍රශ්නය අහනවා මෙලව නිදාගෙන ඉන්න අය අතරින් කවරෙක් නිදි වරා ඉන්නවද? කවරෙක් මගේ මේ ප්‍රශ්නේ තේරුම් ගනීද? කවරෙක් ඒ මට පැහැදිලි කොට දෙද? දැන් දේවතාව මේ කියන්නේ. අපි මේ ගාථාව තේරුම් ගන්න ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ මේ පුද්ගලයෝ 4 දෙනෙක් දේශනා කරලා තියෙනවා. නිදි වරන්නන් අතරේ නිදා ගන්න අය ඉන්නවා. නිදාගෙන ඉන්න අය අතර එහෙමනම් නිදි වරන්නොත් ඉන්නවා. තව කණ්ඩායමක් ඉන්නවලු. නිදි වරන්නන් අතරම නිදි වරන්නෝ ඉන්නවා. තව කණ්ඩායමක් ඉන්නවා. නැත්නම් තව පුද්ගලයෙක් ඉන්නවා. නිදන්නන් අතරේම නිදන්නෝ ඉන්නවා. දැන් දේවතාවගේ ප්‍රශ්නය
ප්‍රශ්න දෙකකට විතරයි මේකින් සීමා වෙන්නේ. දේවතාව අහන්නේ හොඳට මතක තියාගන්න මෙලොව නිදිවරණාය අතුරෙන් නිදාගන්න කවුද? පැහැදිලිද? මෙලොව නිදන්නන් අතරේ කවරෙක් නිදාගන්නේ නැද්ද? ওই ප්‍රශ්න දෙක තමයි දේවතාවට ඇතිවෙච්ච ප්‍රශ්න. එතකොට දේවතාව මේ දෙකට අමුණලා තමයි අහන්නේ කවුද මගේ මේ ප්‍රශ්න තේරුම් ගන්නේ? ඒ වගේම කවුද මට මේක පැහැදිලි කරලා දෙන්නේ? දැන් මේ තාපසයට ඇහෙන්දයි මේ කියන්නේ. පින්වත්නි මෙතන කෝධ කියනකොට නම් ඔබට ගාථාවේ ක්‍රෝධය කියලා හිතෙන්නේ නැති නෑ. කෝධ කියලා කියන්නේ මෙලොව කවරෙද්ද කෝ ඉද කියන එකයි. ඒක සංදි වුණාම කෝධ වෙනවා. කවුරුද මගේ මේ ප්‍රශ්නට උත්තර දෙන්න කියලා අහන්නේ. කොම මේතන් කවරෙක් මගේ මේ ප්‍රශ්නෙට තේරුම් ගනීද? මේ ප්‍රශ්නේ තේරුම් ගන්නවද? කවුද මට මේකට උත්තර කියලා දෙන්න කියලායි අහන්නේ. බෝසත් තාපසයා ඇගේ ප්‍රශ්නේ තේරුම් අරගෙන මෙහෙම උත්තරයක් දෙනවා. මම නිදිවරන්න අතුරෙන් නිදන්නා වෙමි. මම නිදිවරන්නන් අතුරෙන් නිදන්නා වෙමි. මම නිදනවුන් අතුරෙන් නිදිවරන්නා වෙමි. බලන්න නිකන් හරි ප්‍රහෙලිකාත්මක එකක් ටිකක් තේරුම් ගන්න අපහසුයි වගේ නේද? මම නිදිවරන්නන් අතුරෙන් නැත්නම් නිදිවරන්නන් අතර නිදන්නාත් මම නිදන අය අතරෙන් නිදිවරන්නාත් මම. මේ කාරණේ මම දන්නවා. මම ඔබට පැහැදිලි කරන්නම්. හොඳයි. එහෙනම් අනේ පැහැදිලි කරන්නකෝ කියලා දේවතාවිය ආරාධනා කරනවා. දිව්‍යාංගනාව ආරාධනා කරනවා. අහනවා කෙසේ නිදිවරන්නන් අතුරෙන් නිදන්නා වේද? කෙසේ නිදන්නන් අතුරෙන් නිදිවරන්නා වේද? ඔබ නිදිවරණාය කියන්නේ නොනිදා ඉන්න අය කියන එකනේ. නැත්නම් ඔබට පැටලෙන්න පුළුවන්. නොනිදා ඉන්න අය අතරේ නිදන්නා වෙන්නේ කොහොමද? නිදන අය අතරේ නොනිදා ඉන්න අය වෙන්නේ කොහොමද? ඔන්න උත්තර දෙනවා. දිව්‍යාංගනාව යම් කෙනෙක් සංයමය කියාත් ඉන්ද්‍රිය දමනය කියාත් කියා දෙන ධර්මයේ දන්නේ නැද්ද? එයා කෙලෙස් නින්දෙන් නිදන කෙනෙක්. කෙලෙස් නින්ද රහතන් වහන්සේලා අතර යමෙක් කෙලෙස් බර නම් එයා රහතන් වහන්සේලා නිදි වරන්නෝ. කෙලෙස් බර එක්කෙනා කවුද? අර නිදි වරන්නන් අතර නිදාගත්තු එක්කෙනා. එතකොට නිදන්නන් අතර නොනිදන්නෙක් වන්නේ කොහොමද? ඔන්න ඊළඟට විස්තර කරනවා. දේවතාවී යම් කෙනෙකුගේ රාගද්වේෂ අවිද්‍යාව ප්‍රහීනද ඒ නිදිවරන්නන් අතුරෙන් මම නිදන්නෙක් වෙමි. යම් කිසි කෙනෙක් සියලු කෙලෙස් ප්‍රහීන කරලා නිදි වරන්න බවට පත් වෙලා ඉන්නවද? මං තවම සම්පූර්ණයෙන් කෙලෙස් සංසිඳවලා නැහැ. ඒ නිසා මං ඒ කෙලෙස් දුරු කරපු අය අතරේ මම තාම කෙලෙස් බර තත්වයක් තවම තියෙන නිසා රහත් භාවයට පත් වෙච්ච නැති නිසා මම තවම නිදි වරන්නන් අතරේ නිදා ගන්න කෙනෙක්. දැන් පින්නත් ඔබට පැහැදිලිද? එතකොට මේ කතා ප්‍රවෘත්ති විස්තර කරලා කියනවා එදා දිව්‍යාංගනා වෙලා හිටියේ උප්පලවන්න. තාපසයා වෙලා හිටියේ මම. අන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා. දැන් මට කියා ගන්න ඕන කළා තිබුණේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට මේ නිදා ගැනීම පිළිබඳව නිදිවරන්නෙකු වීම නිවන් දොරටුවට හේතුවක්. ඒ කාරණාවට පුංචි ප්‍රවේශයක් හැටියටයි ලෞකික ජීවිත මට්ටම ගැන කතා කරලා මේ ටික සිහි කළේ. ඊළඟට අපි විශේෂයෙන් නැවතත් අඳුර ගන්න ඕනේ. සේක සූත්‍රයේ වදාරන්නේ මෙහිමයි. මහණෙනි ආර්ය ශ්‍රාවකෙක් නම් එයා දිවා කාලේ සක්මන් කිරීමෙන් හා හිඳීමෙන්ද රාත්‍රී කාලයේ ප්‍රථම යාමයේ සක්මනින් හා හිඳීමෙන්ද මධ්‍යම යාමයේ සතපීමෙන්ද පස්චිම යාමයේ සක්මනින් හා හිඳීමෙන්ද කල් ගෙවයි. මේක භාග්‍යවතුන් වහන්සේ පින්නත් ආදර්ශයෙන්ම පෙන්වපු කාරණයක් නේ. සම්මා සම්බුදුපදවිට පත් වෙලා අවසන් වුණාට පස්සෙත් පින්නත් ඔබ දන්නවනේ. භාග්‍යවතුන් වහන්සේ දවසකට විවේක ලබා ගත්තා කියන්නේ රාත්‍රියකට දෙපයයිනේ. රාත්‍රී 12 ඉඳලා 2 විතර වෙනකන් කෙටි වෙලාවක්. වැඩි කාලයක් භාග්‍යවතුන් වහන්සේ නිදිවැරීමෙහි යුක්තව නිවන් රසය වින්දනය කළ එක පැත්තකින් අනිත් පැත්තෙන් අපි කියනවා දේවතාවන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. ඔය වගේ නොඑක ආකාර කටයුතු වල ආධ්‍යාත්මික කටයුතු වල යෙදෙමින් භාග්‍යවතුන් වහන්සේ කල්ගත කළේ. ඒකයි නිදිවැරීමෙන් යුක්ත වෙයි කියලා කිව්වේ. කවුද? නිවන් පිණිස හිත නමාගත්ත ශ්‍රාවකයා. ඊළඟ කාරණේ කියනවා පස්වෙනි කාරණේ සේක සූත්‍රයේහි සප්ත ධර්මයන්ගෙන් යුක්ත වෙනවා කියලා කිව්වා. නිවන් පිණිස යන එක්කනාගේ පිළිවෙත තුල හිත ක්‍රියාත්මක කරන ශ්‍රාවකයා කරුණු 7කින් සෝභාමත්. ඔන්න කරුණු 7 මතක තියාගන්න. ශ්‍රද්ධාවෙන් යුක්තව බුදු ගුණ අදහනවා. ශ්‍රද්ධාවෙන් යුක්තව බුදු ගුණ අදහන කෙනෙක් වෙනවා. නිතරම පාපී සිතුවිල්ලක් ඇති වෙච්ච වහාම ඒ පාපී සිතුවිල්ල පිළිකුල් කරමින් එයින් හිත මුදව ගන්න වීරිය කරනවා.
දෙවනි කාරණය. තුන්වෙනි කාරණය වචනයක් වැරදිලා එය තමන්ගේ සීලයට පලිබෝධයක් වුණොත් ලජ්ජාවට පත් වෙනවා. තිදොරින්ම දුසිරිත්වලට ලජ්ජා වෙනවා. හතරවෙනි කාරණය බහුශ්‍රෘත වෙනවා. පස්වෙනි කාරණය පිරිසිදු ධර්මය අහනවා. හයවෙනි කාරණය කුසල් වැඩීමට අකුසල් නැසීමට වීරිය කරනවා. හත්වෙනි කාරණය උදැහැව්විය දන්නා නුවණ වඩනවා. මේ කරුණු අපි වරින් වර නොඑක් වර දේශනා කළා. තියෙන නිසා මං හිතනවා එක එකක් පාසා විවරණය කරන්න කාලය ගන්න උවමනා වෙන්නේ නැහැ කියලා. මොකද අපි මේ සීලය පිළිබඳව කාරණා විග්‍රහ කරගෙන යන අතරදී සේක සූත්‍රයේ පළවෙනි කාරණය වන්නේ පිරිසුදු සීලෙන් යුක්ත වීම. ඒ විග්‍රහ කිරීමේ ආරම්භක අවස්ථාව උදාපත් කරගෙන ඊට සමාන්තරව ගමන් කරන කරුණු කීපයක් හැටියටයි පින්නත් ඔබට මේ ටික මතක් කළේ. හයවෙනි කාරණේ කියනවා උසස් සිතින් සතර ආකාර ධානය ලබන්නෙක් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා අපි අර ඉගෙනගත්ත කාරණා නැවත ටිකක් මෙනෙහි කරගෙන අපට කාලයේ ප්‍රමාණවත් නොවන නිසා ඊළඟ පියවරට යන්නට අපි මේ සූත්‍ර දේශනාවේ සමාප්තිය දකින්නට කල්පනා කරමු. ශ්‍රද්ධාවෙන් යුක්තව බුදු ගුණ අදහනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පිළිබඳව අපි සිහිපත් කළා. නියම ශ්‍රද්ධාව ඇති වෙන්නේ ආකාරවතී ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ දිහා බලන්න පුරුදු වුණාම. ආකාරවතී ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වත්නි තමා තුළ බුදු ගුණ ක්‍රියාත්මක කිරීමෙන්ම ඇතිවෙන්නා වූ ශ්‍රද්ධාව පැහැදීම. දැන් භාග්‍යතුන් වහන්සේ අපි හිතමුකෝ හද තුළ තෙරපුණු කෙලෙසුන් සේදු අරහං බුදුගුණ වඳිනෙමි සාදු. එක බුදුගුණයක් අරගෙන බැලුවොත්. භාග්‍යතුන් වහන්සේ හිත තුළ තෙරපිච්ච කෙලෙස් සිතුවිලි සෝදාහල ගුණයෙන් අධ්‍යාත්මික සුවයක් නිරන්තරයෙන්ම වින්දනය කළ කෙනෙක්. පින්නත් ඔබේ හිත තුළත් ඇතිවෙන යම් කිසි කෙලෙස් සිතුවිල්ලක් ඇද්ද? ඒ කෙලෙස් සිතුවිල්ල ප්‍රහීන කිරීමෙන් දුරුකර ගැනීමෙන් ඔබට යම් කිසි මානසික සහනයක් උදා වෙනවද? පිටමකෝ රාග රක්ත වෙච්ච හිත. ඔබට රාග රක්ත වෙච්ච හිත දුරු කර ගැනීම සඳහා අශුභාදී භාවනාවක හිත නිරත කර ගැනීමෙන් ලැබිච්ච පන්නරය කරනකොටගෙනම ඔබේ රාගය ඔස්සේ දිව්ව හිත නිවා ගන්න පුළුවන් වුණා නම් අන්න භාග්‍යතුන් වහන්සේගේ අරහං ගුණයේ සැබෑවක් සත්‍යක්මයි කියලා පින්නති ඔබට තේරෙනවා. අනිත් පැත්තෙන් රාගය ආස්වාදයක් බව හැබෑව. රාගයේ ආස්වාදය විඳින්නට පැටළුණු හිත ඒ ආස්වාදයෙන් ආදීනවේ දැකලා ඒ තුළින් උදාපත් වෙන දුක් කඳුළු වේදනා දැකලා පින්නත් ඔබට ඒ රාගයෙන් අත්මිඳින්නට හිතක් පහළ වුණා නම් පොනුපන් ජාතිත් නැවත මම මේ රාගික ලෝකේ බැඳෙන්නේ නැහැ. මට මේ රාගික ලෝකයෙන් නිදහස් වෙමින් විතරාගී හිතක අයිතිය ලබා ගැනීමමයි ජීවිතේක හැබැයි සැනසෙල්ල කියලා පින්නති ඔබට අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ වුණා නම් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වින්දනය කරන නිස්සරණ සංඛ්‍යාත ආධ්‍යාත්මික සැනසෙල්ල අන්න ඔබ හැබෑවටම බුදුරජාණන් වහන්සේගේ අරහම් බුදුගුණයේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනෙක් වෙනවා. ඊළඟ කාරණේ අපි මීට පෙර සිහිපත් කළා තියෙනවා. සම්මා සම්බුද්ධ ගුණය කියලා ගත්තත් එහෙමයි පින්වත්නි. ඔබටම ඔබේ ජීවිතය පිළිබඳව අනුන්ගෙන් අහනවට වඩා පින්නත් ඔබට ජීවිතය දුකයි කියන එක තේරුම් ගන්නට ශක්තිය ලැබුණා නම් මොන යම් කාරණයකින් හෝ ප්‍රිය විප්‍රයෝගයකින් වේවා අප්‍රිය සංප්‍රයෝගයකින් වේවා ඔබ ප්‍රියයි කියා ලං කරගත්තු දේවල් ඔබට විවිධ වූ හේතු නිසා අහිමි වීමෙන් වේවා පින්නති ඔබට අවබෝධයක් ලැබුණා නම් ලෝකයේ තියෙන්නේ සදාතනික සත්‍ය දුක මිස සදාතික සත්‍ය සැප නොවේ කියලා ඒ අවබෝධය තුළ ඔබ සම්මා සම්බුදු ගුණය ගැන මනා ලෙස තමන්ම අවබෝධ කර ගැනීමෙන් ලබන්නා වූ සුවය ගැන පැහැදීමක් ඇති කරගන්නවා. මගේ භාග්‍යතුන් වහන්සේ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේකය සැබෑවයි සත්‍යයි කියා ඔබට වැටහෙනවා නම් අන්න පින්නති ඔබ සම්මා සම්බුදු ගුණය පිළිබඳ යම් කිසි අත්දැකීම් සහිත ශ්‍රද්ධාවක් උපදවා ගත්ත වෙනවා. අපි භාග්‍යතුන් වහන්සේ තුළ මෙන්න මේ බුදු ගුණ තියෙනවා කියලා ශ්‍රද්ධාව ඇති කර ගැනීම ප්‍රාථමික ශ්‍රද්ධාවක්. පින්නති ඔබත් පියවර ක්‍රමෙන් බුදුහාමුදුරු බලාපොරොත්තුනේ මේකයි බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. මහණෙනි මම බුදු බවට පත් වුණා. මම බුදු ගුණ හදවතේ මතු කරගත්තා. මගේ ශ්‍රාවක ශ්‍රාවිකාවොත් බුද්ධියේ ගුණ හදවතේ මතු කරගෙන මා පෙන්වා දුන් මාර්ගයේ ගමන් කිරීමයි මගේ බලාපොරොත්තුව. අභිඤ්ඤේයං අභිඤ්ඤාතං මා යමක් ගැඹුරින් දැක්කාද ජීවිතය තුළින් මගේ ශ්‍රාවක ශ්‍රාවිකාවොත් එය ගැඹුරින් දැක්ක ගැනීමම තමයි මම දහම් දේශනා කිරීමේ අරමුණ. භාවේ තබ්බංච භාවිතං මම යමක් හදවතේ භාවිත කළා නම් මම ලෝකය පරිහරණය කිරීමෙන් ලත් යම්කිසි අත්දැකීම් සමූහයක් සහිතව
ලෝකවිදූ ඥානය කියා එකක් උපදව ගත්තනම් මගේ ශ්‍රාවක ශාවිකාවෝද ලෝකවිදූ ඥානයෙන් සෝභහමත් වෙනවා දැකීමයි මගේ බලාපොරොත්තු. භාවේ තබ්බංච භාවිතං පහා තබ්බං පහිනං මේ. කාම ලෝකයට රූප ලෝකයට අරූප ලෝකයට ඇති බැඳීම දුරු කර ගැනීම සඳහා මම යම්කිසි ධර්මාවබෝධයක් ලබා ගත්තාද මගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ඒ බැඳීම දුරු කිරීම සඳහා යමෙක් පහතබ්බ ධර්ම වශයෙන් ප්‍රත්‍යක්ෂ කළා නම් එය සැබවින්ම මා දකින්නෝ වන්නේය. ධර්මයේ දකින්නෝ මා දකින්නෝ වේ කියලා පින්නත්නි බහලා තියෙනවානේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති කරගන්නා වූ හැබෑ වූ ශ්‍රද්ධාව වන්නේ මල් පහන් සුවඳ විලවුන් පූජා කොට භාග්‍යවතුන් වහන්සේගේ බුදුගුණ ගායනා කිරීම පමණක් නොව ඔබ තුළින්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දකින්නට වීරිය කිරීමයි. එය ධර්මකායෙන් බුදුන් දැකීමයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මකාය anu බුදුගුණ කායයි. ඔබ තුළින් යම්කිසි බුදුගුණ කායක් ගොඩනගාගෙන දකින්නට පුළුවන්කම ලැබෙනවා නම් පින්නත් ඔබට මේ වර්ෂය සැබවින්ම පිරිපුන් වර්ෂයක් කරා ගමන් කරන්නට බුදු පිහිට බුදු සරණ සසරින් නිමාව දක්වාම ඉදිරියට විහිදුවන විදිහේ ශක්තියක් ලබාගත් වර්ෂයක් වේවි. ඒ සඳහා මේ ධර්මෝපදේශය පින්නැති ඔබට බුදු පාමුල පාරමිතාවක්ම වේවායි මෙත් හදින් ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. අද දවසේත් වර්ෂයේ ප්‍රථම ධර්ම දේශනාව සඳහා දායකත්වය දැරූ මා ධර්ම දේශනාව ආරම්භයේදී සිහිපත් කළ හෝකන්දර දකුණු මල්වත්ත පාරේ අංක 28න් 2D නිවසේ පදිංචි ඩයනා මනතුංග පින්වත් දියණිය කුසුමා යහම්පත් මෑණියන් හා ශ්‍රීනාත් සෙනවිරත්න පින්වත් මහත්මාණන් එවැගේම මහින්ද මනතුංග පින්වත් පියාණන් කියන මේ සම්බුදු පිරිසගේ දායකත්වයෙනුයි අද ධර්ම දේශනාව සඳහා ශක්තිය ලබා දුන්නේ හුදෙක් ධර්ම දානයේ අරමුණු කරගෙනම 2022 නව වසරට දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් සතර වර්ගයේ මියගේ සියලු නෑදෑ හිතමිතුරන්ට පින් අනුමෝදන් කිරීමටත් ලක්වාසී හැම දිනාටම යහපත සාමයේ සතුට පිරි නව වසරකට ප්‍රාර්ථනා කරන්නටත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන මේ සද්ධර්ම දානයේ පිරිනමලා ඊට සාතිරේකව අපේ ගිලෝන උපස්ථාන කටයුතු වෙනුවෙන් රුපියල් 30000ක ධර්ම පූජාවක් මුදල් පරිත්‍යාග වශයෙන් සිද්ධ කරලා ඒ සියලු කුසල සම්පත්තින්ගේ අනන්ත අනුභවය Tamanටත් පින්නති ඔබ හැම දිනකටම සුභාශිර්වාද කරන්නට එම දායකා සම්බුදු පිරිස යොමු කොට තිබෙනවා. ඒ ප්‍රාර්ථනායසෙම සිද්ධ වේවා. පරම අමිල නිවනින් සැනසීමේ වාග්ය පින්නති හැම දිනාටම වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමත සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි අද දවසේ මෙලෙස මේ වර්ෂයේ පළමු දේශනාව ලෙසින් සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු නිවන් මඟ සාක්ෂාත් කරගන්න යන ශ්‍රාවකයන්ට ලෞකික ජීවිතයේ සාර්ථකත්වයේ උදෙසාත් හේතු වන්නා වූ කාරණා අන්තර්ගත කොට විමුක්තායතන ඔස්සේ ඉතා වැදගත් වූ දේශනාවක් ඔබට සමීප කළේ. හිත හදාගන්නට ඇති වැඩපිළිවෙලයි මේ ඔස්සේ අපේ ස්වාමීන් වහන්සේ අපට විග්‍රහ කළේ. අපි තවත් ඒ පිළිබඳව සාකච්ඡා කරමු. මේ මෙත්නෙත් පාමුල විරාමයෙන් පසුව එතෙක් රැඳෙන්න ඔබට ආරාධනා කරමින් පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලෙන් අපි කෙටි විරාමයක් ලබනවා. අයිබෝවන් අපේ නැවතත් ඉරිදා මෙත්නෙත් පාමුල වැඩසටහනේ මේ අලුත් වර්ෂය 2022 වර්ෂයේ පළමු වැඩසටහනයි. වර්ෂය ආරම්භයේදීම ඔබට සමීප කරවන්නට සූදානම් වෙන්නේ. වර්ෂය නිමා කරන තැනත් අලුත් වර්ෂයට ධර්මකාමී ගමනක් යන ඔබට හොඳ මඟ පෙන්වීමක් ලබා දෙන දේශනාවක් මෙත්නෙත් පාමුල හරහා ශ්‍රවණය කළා. අද අලුත් වර්ෂයට පිවිසෙන මොහොතේ ඒ ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා වගේම ලෞකික ජීවිතයේදීත් විවිධ
හැලහැප්පීම් මැද යන ගමනට සාර්ථකව අභියෝගාත්මක ගමනක් බව හඳුනාගෙන ධර්මානුකූලව ඒට සූදානම් වෙන්නට පුළුවන් මාර්ගය තමයි මේ ධර්මදේශනාව පුරාවටම රැඳී තිබුණේ. ඒ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට යනකම් හැම විටම අපිට අභියෝග තමයි හමු වෙන්නේ. හැබැයි අභියෝග හමු වේ සැලුනොත් අපිට නිවන් මගේ ගමන් කරන්නට තිබෙන ඉඩකඩ ඇහිරී යනවා. මේ විමුක්තායතන දිහා බලන විට ඒවැයි අපේ ස්වාමීන් වහන්සේ පහදා දුන්නු කාරණා දෙස බැලූ විට ඒ අභියෝග සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්, අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන් වටපිටාව හදා ගැනීම සඳහා අපිට ලොකු කැපකිරීමක් කරන්නට වෙනවා. සහ ඒ සඳහා යොමු වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා හැම මොහොතක්ම ජීවිතයේ වැදගත් අවස්ථාවක්සේ සලකලා කටයුතු කිරීම තුළ අපට ඒ ගමන සාර්ථකව යන්නට පුළුවන්කමක් ලැබේවි. ඒ සඳහා හැම විටම මෙත්නෙත් පාමුල ඔබට ශක්තියක් වන්නේ. අදත් මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ නැවත වාරයක් අපේ නායක හමුදුරන් වහන්සේ පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේව මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව වෙනුවෙන් බොහොමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් මම අද සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ දැන් ඔබ වහන්සේ දේශනාවේදී කියපු කාරණාවක් තිබුණා සිතින් මෙහෙයවන කය සැපසහිතයි කියලා. ඒ කියන්නේ කය මෙහෙයවන්න ඕන සිතින්, ඒ සිතින් මෙහෙයවන කය හරි සැපසහගත ගමනකට මූලාරම්භයක් කියලා. ඒ සිත සතුටින් ඉඳන් අපි සාමාන්‍ය දන්න දේත් තේනේ අපේ හැමදෙරම දැන් හිත සතුටින් පිරීලා තියෙන වෙලාවට මහන්සිය අඩුයි. එතකොට හිත සතුටින් පිරලා තියෙන වෙලාවට ලෝකේ තියෙන ලොකුම ගින්න වන බඩගින්නක් දැනෙන්නේ නැහැ. මේවත් එක්ක ගොඩක් ලෙඩ රෝග අමතක වෙනවා. හැබැයි අපේ මිනිස්සු දිහා බැලුවාම අපි දිහා බැලුවාම ලෞකික ජීවිතයේදී තැතැම් වෙලාවට ගිහි ජීවිතය තුල වගේම පැවිදි ජීවිතය තුලදී හිතට ප්‍රශ්න නැගුණාම අපි දැඩිව කෘෂ වෙනවා. එහෙම නැත්නම් හිතේ පීඩාව නිසා කයේ වේදනාවන් වලට ලක් වෙනවා. එතකොට හිතන දෙයක් තමයි ඉතින් අපිට හිත පිරිසිදු කරගන්නට, හිත සංසුන් කරගන්නට, හිත ගොඩනංවා ගන්නට නොහැකි වීම නිසා මේ දේ වුණා කියලා හිතනවා අපි අඩුයි. අපි හිතන්නේ මේක වෙන හේතු නිසා වූවාය කියලා බාහිරට හෝ එහෙම නැත්නම් වෙනත් දෙයකට අපේ හිත යොමු කරලා ඒට ද්වේෂ කරනවා, වෛර කරනවා, එහෙම දේවල් නේ අපි කරන්නේ. එතකොට ඊට වඩා ලොකු තැනක් අපේ හිතට ලබා දිය යුතුයි. ඒ හිතට ලබා දිය යුතු තැන පිළිබඳව නැවත මේ අලුත් අවුරුද්ද මේ නව වර්ෂයේදීත් අපි පහදාගත්තොත් හරි වැදගත් වේවි. මම ඔබ වහන්සේට නැවතත් ආරාධනා කරන්නේ අපි හිතට දීලා තියෙන තැන මදි නේද? ඒ හිතට දිව යුතු තැන දෙන්නට මූලාරම්භයක් අපි ලබා ගන්න ඕන කොහොමද? තථාගතයන් වහන්සේගේ ධර්මාර්ථ විවරණය නාම රූප විවරණයක් කියලා කිව්වොතින් ඒක වඩාත් නිවැරදි පින්වත්නි. අභිධර්මයේ උගන්වනවා කාය මුදුතා, චිත්ත මුදුතා. නැත්නම් චිත්ත මුදුතා, කාය මුදුතා කියමු. කාය ලහුතා, චිත්ත ලහුතා. කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා. කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා. ඒතර මේ ඔක්කොම මට පෙන්වන්න දෙන්න ඕන කරලා තියෙන්නේ කය හිත දෙකේ සම්බැදියාව ගැනයි මේ කතා කරන්නේ. කාය පස්සද්දි, චිත්ත පස්සද්දි කියලා තමයි මේ සියලුම කය හිත පිළිබඳ විවරණයන අභිධර්මයේ විවරණය කරන්න ආරම්භ කරන්නේ. පස්සද්දි කියලා කියන්නේ සැහැල්ලු බව. එහෙමයි. යමෙකුට එන ජීවිත ගැටලු වේවා, ජීවිතේ පවත්වාගෙන යාමේදී එදිනෙදා තියෙන සතර ප්‍රත්‍යයන් ගොඩනගා ගැනීම ඇතුළු කරගෙන සමාජයේ ඇසුරු නිසුරු කිරීමේදී නිතර හිත සැහැල්ලුවෙන් තියාගන්න පුළුවන් නම් එන ප්‍රශ්න ළඟ හිත බර කරගන්න නැතුව සැහැල්ලුවෙන් තියාගන්න පුළුවන් නම් ඒකට ලොකු ධර්ම අවබෝධයක් අවශ්‍යයි. අපි ඒ ගැන ටිකක් සාකච්ඡා කරමු. ඒතකොට හිත සැහැල්ලුවෙන් පවත්වා ගන්න පුළුවන් නම් එයාට කය සැහැල්ලුයි. කය හරි පහසුවෙන් පවත්වාගෙන යන්න පුළුවන්. අර ඔබ කිව්වාගේ කය කුෂ වෙන්නේ නැහැ. කය පුෂ්ටිමත්ව පවත්වාගෙන යන්න පුළුවන්. මොකද මනස වැටුනම කයත් වැටෙනවා. සරල වශයෙන් කතා කළොත්. ඒ නිසා අපි ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕන හිතක් වැටෙන්නේ ඇයි කියලා. හිතක් වැටෙන්නේ ජීවිත අභියෝග ළඟ, ප්‍රශ්න ළඟ, සමාජයත් එක්ක ජීවත් වෙනකොට ඒ හිත ඇතුලේ තියෙන ගති ස්වභාවය නිසා. එහෙමයි. හිත ඇතුලේ තියෙන ගති ස්වභාවය ලෝභයට බරණක්, ද්වේෂයට බරණක්, මෝහයට බරණක්. නිතරම ඒ හිත වැටෙන හිතක්. නිතරම හිත වැටෙන හිතක්. මොකද අරමුණු ළඟ රත් වෙන ගතිය හිත ඇතුලේ තියෙනවා. අරමුණ ළඟ රත් වෙන මොන ගතිය තිබ්බොත්, ද්වේෂ ගතිය තිබ්බොත්, පටිඝ ගතිය තිබ්බොත්. නිතරම ගැටෙන සුළු ගතිය හිත තුල පවත්වගෙන ගිහින් තියෙන්නේ මෛත්‍රී ධර්මයන්ගෙන් හිත නොගැටෙන තැනට ගෙනල්ලා නැති නිසා. එහෙමයි. මෛත්‍රී ධර්මයන්ගෙන් මම මගේ හිතට ගැටීම ඇති කරගත්තොත්
ඒක මට ආයති සංසාර ගමනේදී දුක් විපාක පිණිස හේතු වෙනවා කියන එක තේරුම් අරගත්තු එක්කන වහාම පටිගය ඇති වුණු ගමම්ම පටිගය ආදීනවේ සංසාරයට Tamanට බලපානවා කියන එක තේරුම් ගන්නවා. කියන්නේ පටිගය හඳුනා ගන්නවා, ඒකේ ආදීනව හඳුනා ගන්නවා. ඔව් පටිගය ඇති කළ මේ පුද්ගලයා කෙරෙහි ද්වේෂ සහගත වීමනේ අපේ ගොඩක් තියෙන්නේ. අපි කරන්නේ ඒක. ඒකයි කරන්නේ. ඒතකොට පටිගය ඇති කළ පුද්ගලයාගේ නෙවෙයි වරද තියෙන්නේ. පටිගය උපදින මූලය Tamanගේ හිත තුළ තැන්පත් වීමයි. ඒ මූලය දුරු කිරීමටයි භාග්‍යවතුන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ. එහෙනම් පටිඝය නම් මූලය දුරු කිරීමට තියෙන ධර්ම මාර්ගය මොකද්ද? මම මට මෛත්‍රී වඩා ගන්න එක. අනුන්ට මෛත්‍රී වඩන්නට පොරුවේ මම මට මෛත්‍රී වඩා ගන්නවද? මම පටිඝයට මගේ හිතේ ඉඩ දුන්නොත් ලියලා වැඩෙන්න. මේ පටිඝය මේ තුලින්ම මානසිකව ඇති වෙච්ච තැනින්ම වචනයකට ගොඩනගන්න නැතුව කායික ක්‍රියාවකට ගොඩනගන්න නැතුව ඒ කියන්නේ ගහන්න බනින්න කායිකවත් යවන්නෙත් නැතුව අපිට අපේ හිතින්ම මැඩපවත්ත ගන්න පුළුවන් මට්ටම ඇති වෙලා ඒක දුරු වෙනතුරු යම් ඉරියව්වකදීද පටිඝ යාවේ ඉරියව්ව වෙනස් කරන්නේ නැතුව ඉන්න කිව්වා වාග්යතුන් වහන්සේ අර විතක්ක සන්තාන සූත්‍රය කියනවා වගේ උඩුතොලෙන් යටිතොල විකාගෙන මේ කෙලෙසිය දුරු වෙනතුරුම තමන්ට මෛත්‍රී වඩන්න ඕන. මෛත්‍රී වඩලා මට දැන් මේ අහවල් අරමුණ නිසා මේ ද්වේෂය උපන්නේ. එයාට දැම්මට මෛත්‍රී කරන්න පුළුවන් කියන අධ්‍යාත්මික මට්ටම ඇති වුණාද? ආන් ඒ මොහොතේ එයා ඉරියව් මාරු කරලා ඉන්න කටයුත්තට ගියට කමක් නැහැ. ඒ කියන්නේ ගතිය දුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න විට කයේ සැහැල්ලුව වගේම හිතේ සැහැල්ලුව දෙකම එකට ගොඩනගාගෙන කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය, ඒ වගේම අර මං කිව්වාගේ නාම කයේ ඇති වෙන ප්‍රීතිය, නාම කයේ ඇති වෙන සැපය, රූප කයටත් ඒකාන්තයෙන් සේන්දු වෙලා ගමන් කරමින් සුවසේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. කියන්නේ ඒ පාරේ යන්නේ නැතුව අපි වෙන මොනවා කළත් වැඩක් නැහැ. දැන් සමහරු කියනවා අපි කොච්චර මෛත්‍රී වැඩුවද. හැබැයි එක නිමේෂයක් ඇති මේ මෛත්‍රී වැඩිම බාහිරට මෛත්‍රී වඩලා Tamanට මෛත්‍රී වඩලා නැත්නම් එක නිමේෂයක් ඇති Tamanගේ වෙනස වෙන්නේ. ඔව් ඒකයි මා කිව්වේ අනුන්ට මෛත්‍රී වඩන්න ඉස්සෙල්ලා කල යුත්තේ මම මට මෛත්‍රී වඩා ගන්න එක. හැම තැනම මූලයේ තියෙන්නේ මා ළඟ. එනිසා මගේ සිත දිහායි බැලිය යුත්තේ. අනුන්ගේ හිත් දිහා හෝ අනුන්ගේ වචන දිහා හෝ අනුන්ගේ ක්‍රියා දිහා නොව. ඒක නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන පරේසං විලෝමානීන පරේසං කතා කරන. අත්තනාවාවකෙය. තමා පිළිබඳව තමා ගැඹුරින් බලන්න. මේ කොම ආබාධ තියෙන්නේ බාහිර ලෝකේ නෙවෙයි ආධ්‍යාත්මික ලෝකේ. මගේ හිත නම් වූ ලෝකේ. ඉතින් මගේ හිත නම් වූ ලෝකය ගොඩනගන ආකාරය අනුව තමයි ඔබේ ගමන තීරණය වෙන්නේ. මේ අලුත් අවුරුද්දේ ඔබට ලබා දිය යුතු හොඳම පණිවිඩය නැත්නම් හොඳම මඟ පෙන්වීම තමයි අද මෙත්නෙත් පාමුලේ මේ ධර්ම සාකච්ඡාව ආරම්භයේදීත් අපේ හැමදෙරෝ ලබා දුන්නේ. අපි හැම විටම බලන්න පුරුදු වෙලා තිබෙන්නේ බාහිරම තමයි. ඒ ඇතැම් වෙලාවට රටේ තොටේ දේවල් මේ නොබලා ඉන්න කියන එක නෙමෙයි. ඒ ගත යුතු ප්‍රමාණය පිළිබඳව නිසි මිම්මක් අපේ ළඟ නැහැ. එය කොතෙක් දුරට අපි අල්ලාගෙන ඉන්නවාද කොතෙක් දුරට අතහැරනවාද මේ දේවල් පිළිබඳ නිසි මිම්මක් අපේ ළඟ නැහැ. ඒ නිසා ඇතැම් වෙලාවට ඒ තුලින් අපි ලෝකයට මොන දේ කිව්වත් අවසානයේදී පීඩා විඳින්නේ අපිම තමයි. ඉස්සෙල්ලාම අපි හැදෙන්න එපා, අපි ගොඩ යන්න එපා. එහෙමනේ අපි වචනෙන් කියන්නේ. ඉතින් ඒ යන මග හරි හැටි හඳුනා ගන්නට මේ දහම් කාරණා ඉවහල් වේවි. දැන් අපේ හැමතරනේ දැන් ඔය වගේම තමයි දැන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේ උත්තම ධර්ම මාර්ගයේ හසුරන දැන් ඔබ වහන්සේ විමුක්තායතන පිළිබඳ සිහිපත් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විමුක්තායතන දේශනා කරන්නට ඇත්තේ මොන ප්‍රශ්න තිබුණත් මේ විමුක්ති මාර්ගයට යන මාර්ගයේ යන්න කියන එකනේ. ඔව්. ඉතින් ඒම බලාපොරොත්තු වුණු බුදුරජාණන් වහන්සේ අපි බලාපොරොත්තු වන්නේ ඒ මාර්ගයට ඇවිල්ලා ඊට පස්සේ ඒ මාර්ගයේ දන්සල් හොයාගෙන යන්නනේ. අපිට මොනවද තියෙන්නේ කියලා. ඉතින් එතකොට අපි එහෙම යොමු වෙනවා නම් දැන් අපි ඉන්න ලෞකික ජීවිතයේදීත් මේකත් බැලන්ස් කරගෙන විමුක්තායතන සඳහා නැත්නම් මේ විමුක්ති මාර්ගයේ යන්නත් ඉඩකඩක් හදාගන්නවා නම් මේ වැඩසටහනට අලුතින් ප්‍රවේශ වෙන කෙනෙක් ඉන්නවනේ. ඔබ වහන්සේ මම හිතන්නේ මීට පෙරත් ඕනෑතරම් මේ පිළිබඳව පැහැදිලි කරලා තිබෙනවා. මේ හැම කටයුත්තක්ම බොහොම ගැටලුවක් ඇති කරගන්නේ නැතුව ගිහි ජීවිතයේදී තිබෙන ප්‍රශ්න ගැටලු ඒවාටත් මුහුණ දෙමින් සාර්ථක ගිහි ජීවිතයකුත් ගත කරගෙන ධර්මකාමී මාර්ගය තුල අපිට නිවන් මාර්ගට යන්න පුළුවන් දේ සඳහා ප්‍රවේශ වෙනව නම් කොහොමද අපි යොදා ගන්නට ඕන අපේ ජීවිතේ? හසුරුවා ගන්නට ඕන කොහොමද අපේ හැම. ඇත්තටම දැන් අර ජාගර සූත්‍රයේ පින්නති ඔබට මතකයි මා ධර්ම දේශනාවේදී දෙවෙනි කොටස වශයෙන් උදාහරණයක් ඉදිරිපත් කළා. අපට භාග්‍යතුන් වහන්සේගේ යම්කිසි ධර්මාවාදයක් තියෙනවා එක තැනක අඤ්ඤායි ලාභුපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී ඒව මේතං අභිඥාය බික්කු බුද්දස්ස ශාවකෝ. ඒක තමයි කියා දෙන්න තියෙන ප්‍රධානම ධර්ම වාක්‍ය පින්නත් පොත ඇහුව ප්‍රශ්නෙට. දැන් ජාගර සූත්‍රයේදී අර සෝවාන් මාර්ගයට පත්වෙච්ච උත්තමයා නිබ්බාන ගාමිනී මාර්ගෙත් ගමන් කළා. ඒ වගේම ලාභ ලබන මාර්ගෙත් ගමන් කළා.
මේ දෙක මැනවින් ගැඹුරින් මේ දෙකේ තියෙන වෙනස තේරුම් අරගෙන එකකින් අනෙක අඩාල කර නොගෙන මේ ගමන යන්න තමයි භාග්‍යතුන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ. එහෙමයි. ආර්ථික වශයෙන් ගෘහස්ත ජීවිතයක් වශයෙන් ගත්තම දැන් අපි හිතමුකෝ උදාහරණයක් වශයෙන් අපේ මාතෘකාව ජාගරියානුයෝගයනේ. ඔව්. නිදිවර්ජිතව නිදිවර්ජිත ගමන් කිරීමනේ. නිදිවර්ජිත භාවයේ තියෙන වටිනාකමනේ. එතකොට මේ නිදිවර්ජිත බව සූත්‍ර දේශනාවේ සේක සූත්‍රයේ පැහැදිලි කරන්නේ ආර්යයන් වහන්සේලා වෙනුවෙන්. එහෙමයි. ආර්යයන් වහන්සේලාටයි රාත්‍රී දෙපැයක කාලයක් විවේක අරගෙන ඉතිරි කොටස සක්මනින්ද දිවා කාල සක්මනින්ද මේ විදිහට කල්ගත කරන්න පුළුවන් වෙන්නේ. ගෘහස්ත ජීවිතයක් ගත කරනකොට ඒක ටිකක් අමාරුයි. නමුත් ගෘහස්ත ජීවිතය තුළට ලෞකිකව වාසනාව කැඳව ගන්න ඕන නම් කෙනෙකුට උද්‍යෝගිමත් බවයි නින්දට තියෙන ඉඩකඩයි අඩු කරගන්න එපා ජීවිතය ලස්සන කරගන්න. එහෙමයි. එතකොට මේක දෙපැත්තට සමබර කරගෙන තේරුම් ගැනීම වැදගත්. ඒ කියන්නේ අපි හරියට කලමනාකරණේ නැත්නම් අපි හරියට බෙදා වෙන් කරගත්තා නම් ওই තත්ත්වයට අපහසුවක් නැද්ද? ඇත්තටම අපි අධ්‍යාත්මික ගුණවගා වර්ධනය කරන්නට අපි හිතමු දවස් 30 අපි පැය 10ක් 12ක් දවසක කාලය තියෙනවා කියලා හිතමුකෝ. එතකොට පැය 24ක කාලයෙන් පැය 10ක්ම අපිට වැඩ කරන්න වෙනවා. එතකොට අපිට තව තියෙන කෙටි කාලයයි නිදා ගන්නයි සීල කටයුතු කරන්න. නමුත් මේ තිරි කාල සීමාව තුළ නිදා ගැනීමටම විවේක ගැනීමටම කල්ගත කළොත් අනිත් මුළු කාලයේම තමන්ගේ ලාභෝපදවන මාර්ග ධර්මයේ කෙරෙහි ජීවිතය ආයෝජනය කළොත් මම මරණ වෙලාවේදී අර මාකව නසන්ති පුත්තා තානාය මං ගාතාවත් තෝරනතර මංගල සූත්‍රය කිව්වා. මගේ ඥාතිවරයා හදා ගන්න ඔක්කොටම ඉස්සෙල්ලා. ඒ ඥාතිවරයා තමයි මම ප්‍රිය පුද්ගලයෙක් හැටියට මාව පිළිගන්න ඉන්නේ. ඒ නිසා මම ඉතින්වත් ඕන කරන ධර්මතාවක සම්පූර්ණ කරගන්න ඕනේ. පින වශයෙන්ුත් අවශ්‍යයි. නිවන් පිණිස යන ගමනට ඕන කරන ආධ්‍යාත්මික ධර්ම සංවර්ධනයත් අවශ්‍යයි. ඔය සියල්ල කරගන්න තියෙන්නේ මේ එක සීමිත කාල සීමාව තුළනේ ජීවිතේ. එහෙමයි. ආර්ථිකය හදා ගන්න ඕනේ. නේද? ආහාර පාන දුම් වසස්ථාන නිරෝගීකමට කියන මේ සිව්පසයට ඕන කරන ප්‍රතිලාභ ලබා ගන්න ධනයක් උපදවන්න ඕනේ. යුතුයකම් අනිත් පැත්තෙන් යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. අනිත් පැත්තෙන් සසරට ගෙනින්න පිනක් රැස් කරගන්න ඕනේ. අනිත් පැත්තෙන් යම්කිසි මාර්ගඵලයකට මේ ජීවිතය ඇතුළතදී සෝවාන් මාර්ගයට අමෝෂයෙන් පත්වීමට අවශ්‍ය කාලයේ නිදි වර්ධිතව යොදා ගන්න ඕන. එතකොට තමයි මේ ජීවිතේ ලස්සන වෙන්නේ. දැන් අර මේ කොම එක පැකේජ් එකේ කරන්න පුළුවන්. එක මල්ලකට බහලන්න පුළුවන්. ඔව් මේක ටැම් 4ක් වගේනේ. මම ඒකයි කිව්වේ. මගේ වැඩ ටික අනිත් අයට වෙන්න ඕනේ යුතුයකම්. එතකොට එක ශක්තිමත් කණු දෙකක්. ඒ දෙකෙන් එකක් බිඳ වැටුනොත් ලෞකික මොකද වෙන්නේ කියන්නේ? මගේ වැඩ ටික මං කරගෙන ලොකු ගේට්ටුවක් දාලා බැම්මක් දාගෙන මගේ ගේ ඇතුලේ කාලා බීලා සන්තෝෂයෙන් ඉන්නවා ඒක හරි. හොඳයි මරණයක් වුණා කියලා අපි හිතමු හොඳටම. එතකොට අපිට මිනිස්සු නැහැනේ. ඒ නිසා අපි මිනිස්සුන්ට උදව් කළොත් නේද මිනිස්සුන්ගේ මට උදව්වක් තියෙන්නේ. මේ දෙකෙන් කොක හරි එකක් අනුන්ටම කර ඉඳලා තමන්ට මොකක් කරගත්තේ නැති මනුස්සයාට මොකද වෙන්නේ? අර කියන්නේ වඩුව ගෙදර පුටු නැහැ කියලා. ගමටව පුටු හදලා තිනවා. තමන් ගෙදර පුටුවක් නැත්තම් ඒක අංශභාග ජීවිතයන්නේ. ඒ ටැන් දෙක තුල හිත පිහිටවන්නට නිතරම ජීවිතේ කල්පනාකරණය කරලා තියෙන්න එපායි. අනිත් පැත්තෙන් පවින් මිදිලා පින් විතරක් කරගන්න සසර ගෙනියන්න තියෙන පින් විතරයි කියලා. පින කියන්නේ සංසාර වර්ති එකක්. කුසල් කියන්නේ නිර්වාණ වර්ති එකක්. නිවනට වැටෙන පාරෙත් යනවා පිනත් සම්පූර්ණ කරගන්න මේ දෙකත් අවශ්‍යයි. එකම ජීවිතය තුළ මේ කාරණා හතර තුලණය කරගන්න පුළුවන් වෙන්නේ මහා ඥානවන්තයාට. එහෙම නැත්නම් එකයි එක්ක දෙකයි අනිත් දෙකම බිඳ වැටිලා. ඒ ශක්තිමත් ටැම් 4ක් තුල ජීවිතය ගොඩනගන්නයි භාග්‍යතුන් හඳු උපදෙස්. හොඳයි අර නිදිවර්ජිතව ඉන්නවා කියන කාරණේ දිහා ටිකක් විමසිල්ලෙන් බැලුවොත් එහෙම අපේ හැමදෙරුනේ දැන් කෙනෙක් සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ අවුරුදු 70ක් කියලා අපි හිතමු. 70ක් විදිහට අපි ගණනය කළොත් අපි හැමදෙරුනේ එතකොට දවසකට සාමාන්‍යයෙන් පැය 8ක්වත් නිදාගත්තොත් එහෙම කෙනෙකු Tamanගේ ජීවිත කාලේ දවස් සාමාන්‍යයෙන් අවුරුදු 70ක් කියන දවස් 25000ක් වගේනේ ජීවත් වෙන්නේ. ඒ ජීවිත කාලයෙන් දවස් 10000ක් 25000න් 10000ක් නැත්නම් 30000න් 10000ක් නිදාගෙන තුනෙන් එකක් නිදාගෙන එතකොට ඔබ වහන්සේ කියන ඔය ටැම් 4 ශක්තිමත් කරගන්නට නිින්ද ලොකු බාධාවක් වෙලානේ අපි හඳුරන්නේ. ඒක මේ මිනිස්සු ඇයි ඒ තරම් ඒ නිින්දට ඒ තරම්ම තැනක් දීලා තිබෙන්නේ? ඉතින් මේකෙන් වළක්ව ගන්න තමයි බුදුහාමුදුරුවෝ පිරිහීමේ කරුණු කතා කරන පරාභව සූත්‍රයේ තියෙන නිද්ධාශීලී සබහාශීලී. ඉතින් ඔබ කිව්වා නිදා ගන්න මෙච්චර පැය ගන්න කියලා තුනෙන් එකක් කතා කරගෙන ඉන්න ගන්නවා ඊටු කාලේ. ඒකත් හරි අපූර්වයි. දැන් එතන මට දැනුනේ දැන් අපි හොඳ දෙයක් කතා කරනවා නම් කුසලයට බර දෙයක් කතා කරනවා නම් පිනට බර දෙයක් කතා කරනවා නම් නිින්ද හරි ඉක්මනින් එනවා. හැබැයි කෙලෙස් බර එහෙම නැත්නම් අපට අවශ්‍ය හිස් වචන කතා කරන්නට ඒ වගේ දේවල් නම් නිින්ද යන්නේ නැහනේ. නිින්ද අහලකවත් නැති වෙනවනේ. ඔව්.
එතකොට එතන තියෙන්නේ මනසේ ස්වභාවය නේ තියෙන්නේ. මනස නිතරම බලමු මොනවටද? නීවරණ වලින් හිත ඇදලා තියාගන්නේ. ඔව්. එතකොට යමෙක් භාවනාවක යෙදෙනවා පිනක යෙදෙනවා කියන කාරණාව බණක් අහනවා කියන කාරණය නීවරණ වල ප්‍රතිපක්ෂ ධර්මයක්නේ. එහෙමයි. එතකොට ඒකේ බලය අඩු වෙනකොට අර පැත්තේ බලය වැඩි වෙනවා. මොකද නීවරණ වල බලය. ඒ නීවරණ වල බලයේ තියෙන තීන මිද්දෙන් තමයි ඒ නිදිවර්ජිත භාවය සඳහා හිත ඇදලා තියෙන්නේ. නමුත් ඕපාදූප කී ඉන්නවනේ. දවස ඉඳගෙන රෑ එළි වෙනකන් කියනවනේ. මෙහෙමයි. දැන් 10ට නිදාගන්නයි කියලා මේ යෝගාවචරයන් යවනව නේද? එක කාමරවල දිගට ඉන්න අය. රෑ 2 විතරනකම් කතා කරනවනේ. එහෙමයි. දෙකටත් අහෙනවා කතා කරනවා. අර වහන්සේ කිව්වාගේ දුරකථනය රැයට ඇඳට වැටලා අතර ගත්තට පස්සේ 1 2 වෙනකන් ඉතින් කිසි කරදරයක් නැති හැරලා ඉන්නවා. ඔව් හැරලා ඉන්නවා කිසි ගැටලුවක් නැහැ. පැය භාගයක් බණක් අහන්නයි කියනවා නේද? අහගෙන නිති. අහගෙන නිදි. මොකද නීවරණයන් විසින් ප්‍රධාන වශයෙන් ප්‍රහාර එල්ල කරනවා පුණ්‍ය මාවතට. දැන් ওই ප්‍රශ්නෙම නිසානේ අපෙන් අහන්නේ පිරිත් ටික දාලා නිදාගත්තට නිින්ද ගියාට කමක් නැද්ද කියලා අහන්නේ තෝකින්ද ඉන්නේ නැති. ඔව් නීවරණ වලටත් ඉඳ දීලා පිරිතත් යන්න හිතාගෙන එහෙම හරි බොළඳ මට්ටමේ මානසිකත්වයක් ඇතුළේ ඉඳන් තමයි මගේ ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ඒ වගේ අවස්ථාවකදී කුසලයට නැඹුරු වෙලා ඉන්න අවස්ථාවේදී නිින්ද එනවා නම් අපි ඒක කඩා ගන්නට නිදි වර්ජිතව ඉන්නට කොහොමද යොමු වෙන්නට ඕන සහ අනිත් පැත්තෙන් අර කෙලෙස් සහගත දේවල් අවුස්සනකොට හැරලා ඉන්නකොට එහි කෙලෙස් ස්වභාවය අපේ තුල මෝරා වැඩෙනවනේ. ඒක කඩා ගන්නටත් අපිට තවත් කියලා දෙන්නකො අපේ හාමුදුරනේ. මොකද අපි දන්නවා දැන් බොහෝ වෙලාවට එහෙම කුණු කතාවක් අහන්නට රසයක් නැති කුණු ගොඩකටම යොමු වෙන්නට අපි ලොකු කැමැත්තක් තියෙනවා. දැන් මලගයක් අපි ඉස්සර මලගෙවල් වල දැන් නම් අඩුයි ටිකක්. යන අවස්ථාවල උනත් කොච්චර හරි ඔය කතා එක රස කතා කියින්නේ. ඉතින් රස කතාව තුල අපි හිතන සැනසීම අපිට හානි කරයි. ඇත්තටම හානි කරයි. මොකද එතන තියෙන්නේ ඒ අවදි මානසිකත්වයේ තියෙන වෙන්නේ මොකද නිසා මේක කාමච්ඡන්දයටයි එකක්. හිත කැමති වෙන්නේ ඕපාදූප කියන්නේ හිත වෙහෙසවලා ගන්න කැමතියට නෙවෙයි. රාගය ඇවිස්සෙන එකට හිත කැමතියි. එහෙමයි. ද්වේෂය ඇවිස්සෙන කාරණා කතා කරන්න හිත කැමතියි. මුලා වෙලා හිත මුලා කරන දේවල් කතා කරන්න හිත කැමතියි. ඒ රාග ද්වේෂ මෝහ කියන මේ තුන් අකුසල මූලයන්ටම සම්පූර්ණයෙන් හිත නම්මේශීලී වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ පැත්තට තියෙන නැඹුරුව වැඩි. කුසලයට යොමු කරන එක නීවරණ ප්‍රතිපක්ෂයින්දා නිතරම නීවරණ තමයි ජය ගන්න. එතකොට අපි දැන් ඒතන කඩාගන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් අපි කුසලයට නැඹුරු වෙන තැන තීන මිද්දේ ඇති වෙන අවස්ථාවලදී ගොඩක් දිනෙක එහෙමනේ දැන් සීල් ගන්න ඇවිල්ලා උදේ ආහාර ටික ගත්තට පස්සේ බණ අහගෙන දන්නේම නැතුව නිින්ද යනවා. මේක වෙනස් කරන්නට ඕනනේ අපි. ඒකට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කරුණු 6ක් දේශනා කරනවා. ඔය තීන මිද්දේට ප්‍රතිපක්ෂ කාරණා 6. එකක් තමයි නිදි වර්ජිත අය ඉන්න පරිසරයේ ඉන්න එපා. ඉබේටම නිදි මත එනවනේ. කොහොම නිදාගෙන නම් බනහනකොට මටත් ඉබේටම නිින්ද යනවා. කියන්නේ නිදාන්නන් අතර නිදි වර්ජිතෙක් වෙන්න. නිදාන්නන් අතර නිදි වර්ජිතෙක් වෙන්න. එයා ඊළඟට මේ පරිසරය මාරු කරන්න කිව්වා. පරිසරය මාරු කරලා ඒත් බැයි නම් ඉරියව්ව මාරු කරන්න කිව්වා. අර බෝසතාණන් වහන්සේ ගැල් කරු ඔක්කොම නිදාගත්ත තැනට වැටුණා නම් නිින්ද යනවා. උන්වහන්සේ පරිසරය මාරු කළා සක්මනට. සක්මනින් මාරු කරා. ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් වුණා. ඒ වගේ අපිට භාග්‍යතුන් වහන්සේ යෝගාවචරයන් වශයෙන් තීන මිද්දේ කඩා ගන්න දේශනා කරපු කරුණු 6 අපිට අදත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක තමයි මම දැන් කිව්වේ. එහෙමයි. අපි හන්ද දැන් අතහැරීම ගැනත් ඔබ වහන්සේ දේශනාවේදී කිව්වා. අතහැරීම සිදු කළ යුතු ක්‍රමය පිළිබඳවත් අපිට පහදලා දෙනවා. මොකද දැන් අතහරිනවා කියලා තමාගේ අය වෙනුවෙන් අතහරින අය ඉන්නවනේ. සමහර දේවල් අතහරින්නේ කමන්නේ මම මේක අතහැරලා දැම්මට මගේ අය වෙනුවෙන් මේක යන්නේ. තවත් සමහර අය ඉන්නවා අතහරිනවා ඒකෙන් මේ ලාභයක් ලැබෙයි කියලා. මම මේක අතහරිනවා හැබැයි ඒකෙන් මට හොඳ ලාභයක් එනවා. තවත් සමහර අය ඉන්නවා අපි හැමදෙරේ අතහරිනවා යුතුයකමක් වගකීමක් කියලා. මේක අතහරින එක මගේ යුතුයකමක් වගකීමක්. ඒකට පිටක් බැලුවලම පේන්නේ හොඳයි. එයා යුතුයකමක් වගකීමක් වෙනින් අතහැරිය කියලා. හැබැයි ඒක ධර්මානුකූලවයි මම ඔබ වහන්සේගෙන් විමසන්නේ. එතකොට ඒ අතහැරීමත් යුතුයකමක් වගකීමක් කියලා අතහැරීම තුල අපිට අපේක්ෂිත අතහැරීම සිදු වෙනවාද කියන කාරණේ. තව කය හිතෙනවා අතහැරීම තුල මේක අතහරින්න නැතුව ඉන්න බැරි කමට අතහරින්නේ. මේ හැමෝම බලන් ඉන්න හින්දා මාත් ඔන්න එහෙ අතහරිනවා. එහෙම අයත් ඉන්නවා. තව සමහරු ඉන්නවා අපේ හැමදෙරෝනේ ඒ කියන්නේ ආයෙත් අල්ල ගන්න. අතහැරලා ටිකක් යන්න දීලා ආයෙ අල්ල ගන්නවා. එතනින් ගන්න ඕන ආයෙ කියලා. තවත් සමහරු ඉන්නවා අතහැරීම අල්ලගෙන ඉන්නා. මං අතහරිනවා. හැබැයි අතහැරීම කියන එක අල්ලගෙන මං ඒක අත්හැරියානේ. ඒක අත්හැරලා දාලා ඉන්නේ කී ඒක අල්ලගෙන ඉන්නවා. ඔව්. කොහොමද හරියට අත්හරින්නේ? ඇත්තටම දැන් ඔය කාරණාව විස්තර කරන්න හුඟක් හොඳයි දසරාජ ධර්ම ගැන බැලුවාම. එහෙමයි. අනිත් පැත්තෙන් පාරමිතා ගැන බැලුවාම. අතහැරීම කියන එකට පරිත්‍යාගයේ අයිති නැහැ. පරිත්‍යාගයේ අයිති නැහැ. අයිති නැහැ. දානං සීලං පරිත්‍යාගං අජ්ජවම් මජ්ජවං තපං අක්කෝදව විහිංසාච කන්තිච විරෝධතානේ දසරාජ ධර්ම. ඔව්. එතකොට මෙතන දානය කියන්නේ අත්හැරීමයි.
දානය කියන්නේ අත්හැරීම. එතකොට ඒ අත්හැරීම තුල සමහර අය යුතුයකම් වශයෙන් අත්හරිනවා. ඔව්. බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරන අසත්පුරුෂ දාන හැටියට. ඔන්න මතක තියාගන්න ඕන. ඔව්. යුතුයකම් වශයෙන් අත්හරිනවා. දැන් ගමේ පන්සලට සමහර අය කියන මගේ හිතේ කිසි පැහැදීමක් නැහැ. නමුත් අර යුතුයකමනේ අපේ හැමෝනේ ගමේ පන්සලට දාන ටික දෙන එක. ඒ හින්දා දන් දෙනවා. ඉතින් ඒක අසත්පුරුෂ දානයක් නේ. එහෙම ඕනේ නැහැ. එහෙම ඕනේ නැහැ. එහෙම ඕනෙත් නැහැ කළොත් එහෙම Taman තමයි අවැඩ. ඇත්තටම අවඩක්. දානෙත් දීලා මොකටද අවඩක් කරගන්නේ? ඔව්. ඒ නිසා දානේ පින් සිද්ධ වෙන්න දෙන එකක්. එහෙමයි. කිසි දෙයක් බලාපොරොත්තු නැතිව දෙන එකක්. කිසි දෙයක් බලාපොරොත්තු නැතුව යමෙක් යමක් දෙනවා නම්. ඔව්. ඒ කියන්නේ ගන්නාගෙන් ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවි යමක් දෙනවා නම්. ඔව්. ඒක හැබැයි අත්හැරීමයි. සසරින් මොකුත් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඒක හැබැයි අත්හැරීමයි. ඒ කියන්නේ මට තව ටිකක් පැහැදිලි කරන්න උදාහරණයක්. සසරින් බලාපොරොත්තු වෙනවා කියන්නේ මට දිව්‍ය ආත්මයක් බ්‍රහ්මයක්. හරි. මේ දුන්නා වූ දානය අනිසෙන්සෙන් අච්චර මෙච්චර භෝග සම්පත්, පරිවාර සම්පත් මට සසරදී ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් දෙනවා නම් ඒක අත්හැරීමක් නෙමෙයි. නැවත ලබා ගැනීම සඳහා දීමක්. දැන් එතකොට මේ මිනිසුන් කරන්නේ අපේ හාමුදුරනේ මේවා දුන්නොත් මොනවද ලැබෙන්නේ? එහෙම කියලා අහනවනේ. ධර්මයේම එහෙම සඳහන් වෙලක් තිබෙනවා. මේවා දුන්න නිසා මෙහෙම ලැබෙනවා කියලා. එතකොට අපි යානදෝ සුඛදෝ හෝති, වර්ණදෝ හෝති, වත්තදෝ, දීපදෝ හෝති, චක්කුදෝ ආදී වශයෙන් කියනවා. ඒවා පුරාණ කාලේ පිනට ලැබෙන විපාක බව හැබෑව. නමුත් මිනිස්සු පිනට පෙළඹවීම සඳහා මොකද කුසලයට යෙදෙන්න තරමට දියුණු මෝරාගිය මනසක් තිබෙන්නේ අවබෝධයක් පුරාණ කාලේ බොහෝ දෙනාට තිබුණේ නැහැ. ඒගොල්ලෝ මෛත්‍රී බුදුන් දැක තමයි ඒ නිවනේ අරමුණ තියලා තිබ්බේ. එතනින් මෙපිට තිබුණේ ලෞකික සැප සම්පත් විඳින බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි බොහෝ විට ලෞකික ආනිසංස විවරණය කර පැමිණෙත්තෝ වැරදි පැත්තට යන්නේක අවම කරන්න තමයි මේ ඇත්තටම පිනේ ආනිසංස කියලා තියෙන්නේ. ඔව් ඒ ඇරෙන්නේ මේ ලෞකික සංසාරික ප්‍රවෘත්ති විපාක වශයෙන් යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන දේ ඇත්තටම දීමන හෝ අතහැරීමක් නෙවෙයිනේ. නැවත ලැබීමට දීමක් නේ. එහෙමයි. එතකොට මේ කුසලයයි පිනයි කියලා කියන්නේ ලැබීමට දීම එකක්. ඔව්. නිවනට පාරමිතාව වේවා කියලා හිතීම අත්හැරීම තමයි හැබෑව් අත්හැරීම. ඒ තුල කිසිම වෙන දෙයක් නැහැ. නිවන පමණයි. කිසිම බලාපොරොත්තු නැහැ. මේ සම්පූර්ණයෙන් අත්හැරලා තියෙනවා. මොකද අත්හරින්නේ සසරයි අත්හරින්නේ. පේන්න ඇත්තරිය බක් ටිකක් වෙන්න පුළුවන්. පේන්න ඇත්තරිය යටපිරකරක් වෙන්න පුළුවන්. නමුත් යගේ අරමුණ තියෙන සසර අත්හැරීම. ඒකට මේක පුහුණුවක්. දැන් ඒතකොට අර මම කියපු අන්තිම කාරණාව අත්හැරීම අල්ලාගෙන සිටීම. මම ඒක අත්හැරියා. මම අත්හැරියා. මම හොඳ දෙයකට දීලා තියෙන්නේ. හොඳ දෙයකට අත්හැරලා තියෙන්නේ. හැබැයි ඒක අල්ලගෙන මම ඒක වැරද්දක්ද? ඔව්. අත්හල දේවල් නැවත අල්ලා ගැනීම අත්හර දේවල් අත්හරින්න ඕන. දැන් ඔබට මම යමක් දුන්නා. දුන්නු දෙයට කුල කියනවා මම නැවත. ඒ කුල කියන්නේ හුඟක් වෙලාවට ඔබෙන් මට වැරදුනොත් විතරයි. ඔව් නැත්තම් කියන්නේ. මං එයාට මෙහෙම කළා, මං එයාට මෙහෙම කළා, මං එයාට මෙහෙම කළා. ඒ මොකද කළා තියෙන්නේ? දුන්නු දේ අතහැරලා නැහැ. ඒක හොඳට කළොත්. ඒ කියන්නේ මම එයාට මම තමයි ඔය ටික දුන්නේ. සතුටින් කියන. එතකොට ඒකත් වැරද්දක්ද? ඇත්තටම පොඩි අර මාන්නාදික හැඟීමක් වගේ එකක් හිත ඇතුලේ එනවා. ඒ දුන්නා නම් එයා ඉහළ තැනකටපත් වුණා මගෙන් උදව් අරගෙන තමයි එයා එතෙන්ද ගියේ කියලා එහෙම කියන එක එච්චරම ඥානවන්ත දැක්මක් නෙවෙයි කියලා මං හිතන්නේ. ඒ කියන්නේ හිත ඇතුලේ ඒ පිළිබඳ සැබෑ අත්හැරීමක් නැත්නේ. සැබෑ අත්හැරීමක් නැහැ. හිත ඇතුලේ තියෙනවා එයාට මාව මතක තියෙන්න ඕන. එයාට මාව මතක තියෙන්න ඕන කියන අදහස තියෙනවා. ඒක පාරමිතාවට ලොකු බාධාවක්. ඒ කියන්නේ ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්න තමයි දීලා තියෙන්නේ. ඔව් අඩුගානේ වචනකින් හරි ඒක ප්‍රකාශ කරයි කියන හොර හිත බලාපොරොත්තුව හිත ඇතුලේ තියෙන එක හිතේ කෙලවරක තියෙන හැංගිච්ච එකක්. ඔව්. ඔබ වහන්සේ කියනවා ඉතින් මේ පිනක් කරනකොට දැන් ඔන්න ඕවා ගැන ඔබ හිතන්නට ඕන මේ අලුත් අවුරුද්දේ අලුත් වර්ෂයේ. එතකොට මේ පිනක් කියන තැනදී නැවතිලා ඉන්නවට වඩා ඒක නිවන අරමුණු කරගන්නවා කියලා පෙරත් ඔබ වහන්සේ සිහිපත් කරලා තිබෙනවා. පිනක් නිවන ඉලක්ක කරගන්නේ කොහොමද කියන එකත් අපි හැමෝටම තව ටිකක් අපිට පැහැදිලි කරලා දෙන්නකො. තමා පෙරටුව එනවා. ලෞකික ප්‍රශ්න වලට සැනසීම හිතට ලබා ගන්න ඒවට ඇලෙනවා අපි. බොහෝ වෙලාවට එවැනි තත්වයක් තුළ මේක වචනය නිවන වචනයක් පමණ තමයි ගොඩක් වෙලාවට අපි දැන් ගිහිල්ලා පින්කමක් කරනවා. එතකොට ඉස්සෙල්ලාම ඒක තමන්ව තමයි පෙරටු කරගන්නේ. මම මේ පින කරනවා. එතකොට මේ පින කරනකොටම ඒකේදී අපේ ඔළුවට ඉස්සෙල්ලාම මෙන්න මේ ප්‍රශ්න ටික මගේ ඔළුවේ තියෙනවා. මේ වගේ ප්‍රශ්න වලින් මම බැට කරනවා. මේ වගේ පීඩා විඳිනවා. මේ ඔක්කොම නැති වෙන්න ඕන ආය කියන තැනට එනවා. එතකොට ඒක මුදුන් පමුණුවා ගැනීම තමයි අපේ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නේ. නිවන කියන එක වචනයක් වගේ වෙනවා. අවසානයේදී නිවන් සැප ලැබේවා කියන. ඔව් දැන් ඇත්තටම අපි නිතර කතා කරන දෙයක් නේ නිවන අරමුණු කළ යුතු තැනම අපි නිවන අතහැරලානේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කොහෙද නිවන් අවබෝධ කළේ? ජයශ්‍රී මහා බෝධිය ළඟදී. එහෙනම් අපි නිවන අදිෂ්ඨාන කළ යුතු ප්‍රධානම තැන කොතනද? බෝධීන් වහන්සේ ළඟ. මිනිස්සු නිවන අත්මැරලා තියෙන තැන කොතනද? බෝධීන් වහන්සේ ළඟ. ග්‍රහාපල, නාක්ෂාස දෝෂ, රැකිරක්ෂා ලැබීම, විවාහ සාර්ථකත්වය,
විභාග ජය ගැනීම. සියලුම ප්‍රාර්ථනා ඔක්කොම ලෞකික ප්‍රාර්ථනා ටොංගානක් තියාගෙන වැඳගෙන ඉන්න තැන කොතනද? බෝධිය ළඟ. වහන්සේ ලියලා තියෙනවා ඒ පිළිබඳව ආනන්දවත් කවි. ඒ නිසා මේ මම නිතර කියන්නේ එකයි. මතක් කරන්න බැරිද අපේ හොඳනේ වගේ කවියක්? ඇයි මේ විවාහයක් සාර්ථක වේවා කියලා කියන තැන මේ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම බෝධින් වහන්සේ ළඟ කළ යුත්තේ ප්‍රතිපත්ති පූජාවක් නේ. ඔව්. දේවාලය ළඟ කරන්න ඕන ටික බෝධි අතුවල කරනවානේ. ඔව්. මම ඒ නිසා මගේ අර ඔබලගේ තියෙන ජනප්‍රිය පොතේ මම ඇතුළත් කරලා ඇති. බෝ රජු කිසිම විට නෑ කඩයට යන්නේ මොකටද ඒ නිසා මුදලක් එල්ලන්නේ බෝ රජු අපේ නම් ගම් නෑ කියවන්නේ මොකටද ඉතින් නම් කොඩිවල එල්ලන්නේ බෝධිය ළඟ ඉඳගෙන නිවන ප්‍රාර්ථනා කරලා තියනවාද ලෞකික ප්‍රාර්ථනා කරලා තියනවාද කියන එක අර එල්ලලා තියෙන කොඩි රෑන් දිහා බැලුවම අපට පේනවා. අනිත් එකේ කොඩි රෑන ගැනත් මං කියලා තියෙනවා. ඒ කොඩිය කියනකොට බෞද්ධ කොඩියක් එල්ලන්න කොඩි රෑනක් එවි නැතර කමන්නේ. කොඩි වැලක් මෙල්ලනවා නම් ඒත් බෞද්ධ කොඩි ටිකක් එල්ලන්න. එතකොට මේ බෞද්ධ කොඩි ටික ඔබ පූජා කරලා ඉවරුනහම ගලවලා පැත්තකින් තියලා වෙසක් පොයට පොසොන් පොයට ඇහැල පොයට පසළොස්වක පොහොයක් පාසා පන්සලේ කොඩි එල්ලන්න පුළුවන්. ඔබ එල්ලන්නේ එහෙම නෙවෙයි. මේ ඔබේ ඇඳුම් මහනේව තියෙනවනේ. ඒ ඇඳුම් මහන ඉතුරු වෙන රෙදි කෑල්ල තියෙනවනේ තුම්මුලස් කෑල්ල. ඒ තුම්මුලස් කෑල්ල තමයි බෝධිය වටේ එල්ලන්නේ. යට ඇඳුම් වගේ. යට ඇඳුම් වගේ. මං කියන්නේ පිළිකන්න එල්ලන්න ඕනේ ඒවා. බෝධිය ළඟ එල්ලලා තියෙනවා. ඒක කරන්න එපා. අද ඔබේ නංගන් එල්ලුවා කියලා කවුද කියවන්නේ? බෝධිය කියවනවද? බෝධියේ දේවතාවෙක් කියවනවද? ඔබම ගිහින් එල්ලලා ලියලා ඔබම කියවලා આવති. මිසක් මං හිතන්නේ ඔබේ නංගන් කවුරුවක් කියනවා කියලා. ඒ තරම් ලඳ බොළඳ මට්ටමට බෝධින් වහන්සේ පත් කරගෙන තියෙනවා. එච්චර විතරක් නෙමෙයි. පුතා කිව්වාගේ මුළු මහත් ශාසනයේ සියලු පින්කම් වල අරමුණු ලියලා දෙන හුඟක් දෙනෙකුගේ අරමුණු වල තියෙන්නේ නිවන අන්තිම කොනේ. දෙව් මිනිස් අප කෙලවර නිවන් කියලා තියෙන්නේ. මරුණට පස්සේ ගහන තැනක්. ඇත්තටම මරුණට පස්සේ ගහන තැන නිවන් සැප ලැබේවා කියලා. එතනින් මෙපිට ජීවිතේ නිවන අවබෝධ කළ යුතු මේ ශාසනය තුල නිවන අවබෝධ කිරීමේ ප්‍රවණතාවය බොහෝ පස්සට ගිහින් තියෙනවා. ඒක හරි අභාග්‍යයක්, අවාසනාවක්. ඒක ශාසනයගේ පරිහානිය. මොන ශාසනයගේද? ප්‍රතිවේද ශාසනයගේ පිරිහීම. ප්‍රතිවේද ශාසනය මෙතරම් පිරිහෙන්නත් මම හිතන්නේ මේ තියෙන මේ අපි කරන වැඩ කටයුතු හේතුවක් වෙලා ඇති. අපි හැමෝම එතකොට ඒ ඉන්න පරිසරය, සමාජය, එතකොට ඒ ඉන්න සංස්කෘතිය මේ හැමදේමත් ඒකට බලපානවා. ඒ කියන්නේ ප්‍රතිවේද ශාසනය වියකෙන්නට බොහෝ වෙලාවට මේ අපි ඉන්න පරිසරයේ සමාජයේ ඒව බලපානවා. ඔව් ඇත්තටම මිනිස්සුන්ට එදිනෙදා ජීවිතේ පංචකාම සම්පත්තිත් උපදවා ගැනීමේ මහා සටනක නිරත වෙලා තියෙන සිදු වී තිබෙන මෙවැනි යුගයක අපි නිවන අවබෝධ කරගන්න ජීවිතේ වැඩි කාලයක් යොමු කරන්න කිව්වොත් හරි ප්‍රශ්නයක්. හේතුව මොකද දන්නවද? දවසේ තියෙන පැය ගාන බැලුවම ගෑස් පොලිමට පැය ගානක්. පැය 5ක් 6ක් සමහරට පාන්දර 3 ඉඳලා 11 12 ගෑස් පොලිමේ. එතකොට කොහෙද අපිට ප්‍රතිවේද ශාසනයෙන් කරගන්න තියෙන කාලයක් ඉතුරු ටිකේ ගෑස් එක පිපිරනවද කියලා බලා ඉඳී කියනවා. ගෑස් එක ගෙනාවොත්. ඊට පස්සේ පොල් තෙල් ටික පිළිබඳ ප්‍රශ්න තියෙනවා. කිරිපිටි. ඊට පස්සේ කිරිපිටි ටික. ඊට පස්සේ සීනි පොලිම. ඊට පස්සේ යාල් පොලිම. ඉතින් මේ නිසා මේ පරිසරයේ විසින් මිනිසා වෙනස් කරලා තියෙන්නේ. මිනිසා එකිනෙකාගේ හැමෝම කුසගින්නේ ගෑස් පොලිමේ ඉන්නකොට එක එක අනිකාව බලන්න රවල බලන්නේ මිනිහා දිහා. අපි හොඳ එතන හොඳ දෙයක් ඔබ වහන්සේ කිව්වා. දැන් ඒකේ යම් වැරදි තියෙනවා. ඒ ප්‍රශ්න ඔක්කොම තියෙනවනේ. අපි දැන් ඒකට තමයි වැඩිපුරම ඉලක්ක කරලා අපි බොහෝ වෙලාවට කෑ ගහන්නේ. දැන් ඒකේ අයථා වාසි ගන්න පිරිස ඉන්නවනේ. අපි හැමෝම උදාහරණයක්. හාල් නැහැ, හාල් හිඟයි කියලා කියන. හැබැයි හාල් තියෙන තැන් තියෙනවා, හංගාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඒකත් ලොකු වරදක්. ඒක කවදත් සමාජයේ තියෙන එකක් නේ. ඒකට කියනවනේ කළු කඩ මිල කියලාත් නේද? එතකොට ඒකයි මා නිතර කියන්නේ ඇත්තෝ කතිබොති. එතකොට ඒවා හොර රහස් දොරටුවෙන් එළියට දෙනවා. වැඩි මින්දලට විකුණනවා. පොහොරත් ඔහම වෙනවනේ. පොහොරත් එහෙමයි. අනිකුත් උවමනත් එහෙමයි. ඉතින් මේ ආත්මාර්ථකාමීත්වයෙන් මේ වෙලාවේ අර කලදුටු කල වල ඉහ ගන්න භයානකම පිරිසක් ඉන්න ලෝකේ වැඩිම රට තමයි ලංකාව. ඒක මෙලෙසලා අපිට හොඳට පේනවා. නැති බැරි මිනිහා සූරාගෙන කාලා තමන්ගේ ජීවිතේ තමන්ගේ බඩ තමන්ගේ මඩිය තර කරගන්නට වෙරදරන මිනිසුන් යුක්ත සමාජයේ වැඩිපුර ඉන්නේ මිනිස් වෙසින් ඉන්නේ තිරසන්නෝයි කියලා කිව්වොත් කිසි වැරද්දක් නැහැ. ඒක තමයි ඇත්ත. මේ තමයි ධර්මයෙන් තොර වෙච්ච ලෝකයක හැටි. දැන් මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනනේ අනාගත වංශ සූත්‍ර දේශනාවේදී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ට බහිනවා එකිනෙකා කරේ අනිකා බලන්නේ මුර්ග සංඥාවේ. දැන් ඇත්තට මා දැක්කා ගෑස් පොලිම දිහා බැලුවාම
අනකොත් බඩමුට්ටු පොලින් දිහා බැලුවම කිසි මිනිහෙක් අනිත් මිනිහ දිහා hina වෙලා බලන්නේ. කවුරුත් ඉන්නේ ද්වේෂයෙන්. ඉතින් ඔය ද්වේෂයෙන් හිත ඇවිලිච්ච වෙලාවේ ඒකේ වාසි ගන්න බලා ඉන්න පිරිසකුත් ඉන්නවනේ. එහෙමයි. රත් වෙලා තියෙන තැනට පිදුරු ටික හොඳට වේලිලා රත් වෙලා නම් ගිනි කූර කිට්ටු කරනකොටම දැල් වෙනවනේ. ඒ නිසා ඔන්න දැන් මේ වෙලාව හොඳයි පවතින දේශපාලන බලය වැරළලා අලුත් අපේ දේශපාලන වාසියක් ඉෂ්ට කරගන්න කියලා මාන බලන දෙනෙකුත් අපේ රටේ ඉන්නවා. තැටි රත් වෙලා තියෙන වෙලාවට අවධානයෙන් ඉන්න ඕන මෝඩ වෙන්නේ නැතුව. මේ වෙලාවේ මේ අපිට කරුණාවට දයාවට ඇවිල්ලා ළඟට ඇවිල්ලා පත්‍රිකාවක් දීලා කොහොමද දුකසප කියලා පිටට තට්ටු කරලා ළමයි වඩාගෙන උරතල් කරලා ඒ කරන දේවල් කරන්නේ ඒගොල්ලන්ගේ වාසිය පිණිස මිස ඔබට අනුකම්පාවෙන් නෙමෙයි කියන කාරණාවත් ඇත්තටම තේරුම් ගන්න ඕනේ. මොකද අපිට මතක තියෙන්න ඕන වර්තමානයේ විතරක් නෙවෙයි අතීතයත් මතක තියෙන්න ඕන. දැන් මේ කරුණාව කිමුල් කල්ලුන හොයන මිනිස්සුම අතීතයේ කොහොමද කටයුතු කළේ? එතකොට දැන් මේ අය නැවත සැරයක් මේ පාලන බලයට આવති මොකද වෙන්නේ? ආපහු ওই තත්ත්වය ඔහොමම තමයි. කාට ගියත් තත්ත්වය ඔකයි. අත හෙලෙව්වොත් කට හොලව ගන්න පුළුවන් කියන එක අහිංසක ජනතාව තේරුම් ගැනීම විතරයි වැදගත්. හොඳයි මම හිතන්නේ මේ අලුත් අවුරුද්දට තියෙන හොඳම පණිවිඩයත් එයමයි. අපේ හම්දුරෝ කිව්වා වගේ අනාගත වංශ දේශනාවේ පිළිබඳව සිහිපත් වෙන ආකාරය දෙස බැලුවම ඇත්තටම බියක් ඇති වෙන්නේ. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා දෘෂ්ටිය. බලන්න ඇත්තටම Tamanගේ දරුවන් Taman අතින් මැරෙන සමාජයක් මේක. දරුවා මව හඳුනන්නේ නැති, පියා Tamanගේ දරුවා හඳුනන්නේ නැති සමාජයක් මේක. හැම විටම ලෝභය කරපින්නාගෙනම තමයි කටයුතු කරන්නේ මුල ඉඳලා අගට දැක්කා බැලුවත්. ඒ කියන්නේ ධනවතාගේ ඉඳලා අන්තිම දුප්පතා දිස බැලුවත් බොහෝ වෙලාවට ලෝභයට නැඹුරුව තමයි කටයුතු කරන්නේ. සහ මිත්‍යා දෘෂ්ටිය. ලොකු ඇත්තෝ ඇතැම් වෙලාවට මේ වගේ පැහැදිලි දර්ශනයක් තිබිලා බුදුදහම තිබිලා ඇතැම් වෙලාවට එහි ආශිර්වාදය ලබන්නට මහා පිනකුත් තිබිලා ඒක හංගගෙන තව තැන් වලට ගිහිල්ලා තමන්ගේ ආරක්ෂාව නැත්නම් තමන්ට ඇති බය නැති කරගන්නට උත්සාහ කරන සමාජයක අපි ඉන්නේ. ඉතින් මේ වගේ දේවල් එක්ක අලුත් වසරක් බොහොම සාර්ථකව අනාගත පිළිබඳ දැක්මක් ඇති කරගෙන කටයුතු කරනවා නම් මේ දේවල් වලට තිත තියන්නට ඕන. බුදුදහමට අනුකූලව කටයුතු කළොත් මම හිතනවා ලොකු සැනසීමක් ලබන්නට අපට හැකියාවක් ලැබෙවි. ඔබ වහන්සේ දේශනාවේ හොඳ කාරණාවක් මතු කළා අපේ හාමුදුරනේ. මිනිසා යනු පරිසරයේම කොටසක් කියන කාරණය මනාව ඔබ වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. ඔබ වහන්සේගේ දේශනාවේදී කිව්වා දැන් උදේම හැරිලා ගේ දොර අමදලා එතකොට වත්ත පිටිය ඇවිදලා ගස් කොළන් අත ගාලා බොහොම ආදරයෙන් දයාවෙන් පරිසරයත් එක්ක ගනුදෙනුවක් කරනවායි කියලා. ඇත්තටම අපේ හාමුදුරනේ එහෙම කටයුතු කරනකොට විශ්වය අපට කන් දෙනවද? අපි විශ්වයට කතා කළ යුත්තේ කෙසේද? ඇත්තෙන්ම විශ්වීය ශක්තිය කියන එක සවනට නොයසෙන කතනයක් විශ්යෙන් අප වෙත කතා කරනවා. ඒ විශ්වයේ කතනේ තමයි අපට භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කළේ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතු පීතෝ බහුතු ලෝකෝච රාජා බහුතු ධම්මිකෝ. බණ පොතේ මේකට එන්න හොඳම කතාව අපි මීට පෙර දේශනාවේදී කියලා තියෙන කුරු ධර්ම ජාතකයේ. කුරු ධර්ම ජාතකයේදී කියන්නේ කුරු ධර්මයේ මැනවින් රැක්කොත් ඒ කියන්නේ පංචශීල ධර්මයේ නම් මේ ධර්මතාවයේ මනසේ ගොඩනගා ගත්තොත් කලට වැසි වසිනවා. සස්ස සම්පත් තරුසාරව අපට ලං කරලා දෙනවා. ඒ කවුද අපිට කතා කරලා තියෙන්නේ? විශ්වය කතා කරලා තියෙන්නේ. විශ්වය කියන ඔව් ඔබ හරි තැනට හිත ගෙනල්ලා තියෙනවා. මම නුඹලාට හරි දේවල් දෙනවා. හොඳ දේවල් දෙනවා. හැමදේම විශ්වයේ ගොඩනගන දේවල් අර හැමදේම හොඳ දේ දරුවන්ටයි කිව්වා වගේ. හොඳම දේ මිනිස්සුන්ටයි විශ්වය දෙන්නේ. ගහකොළක් සරුසාර ඵලයක් දරන්නේ ගහකොළේ වෙනුවෙන් නෙවෙයි. මිනිසතා වෙනුවෙන්, තිරිසනා වෙනුවෙන්, සකල සත්ව සමූහය වෙනුවෙන්. ඒ විශ්වයේ විසින් දෙනු ලබන දෙය අපට තිලින කරලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපට දෙන පණිවිඩය තමයි උඹලා මගේම කොටසක් කියන කාරණාව. උඹලා මගේම කොටසක් කියන කාරණාව. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒක තමයි පතිරූප දේශවාසෝච. හිත සුදුසු ප්‍රදේශයක් බවට පත් කරගන්න. ගුණ වගා වර්ධනය කරන හොඳ ප්‍රදේශයක් බවට හිතපත් කරගන්න. එතකොට බාහිර පරිසරය ඔබට සුදුසු දේ දෙනවා ඇති. සුදුසු ප්‍රදේශයක වාසය කියන්නේ මේකටයි. හොඳයි. අද වැඩසටහන අලුත් අවුරුද්ද නිමවට පත් කරන තැනට ඇවිල්ලා. අපි පුණ්‍ය අනුමෝදනාව හැම විටම කරන්නේ ඔබේ ජීවිතය සුවපත් කරන්නට. ඔබේ ඇති ප්‍රශ්නවලට ධර්මයේ තිබෙන ආශිර්වාදය බෙදා දෙන්නට අපි හම්දුරනේ. අපි පුණ්‍ය අනුමෝදනාව විතර යමු. පින්වත් ඔබ හැමට නැවතත් සුවසිත ශාන්තිය යහපත සැනසීම අභිවෘද්ධිය ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් අකල් විපත් කිසි කලක කිසිවෙකුට සිද්ධ නොවේවා. අකල් මරණ කිසි කලක කිසිවෙකුට සිද්ධ නොවේවා. වසංගත රෝගාබාධයෙන් පීඩාවකට පත් නොවී ජීවිත මඟ රැක කියා ගන්නට ජීවිතයේ කළ මහා පින්කම් උපකාර වේවා. අපගේ හෘදයංගම ආශිර්වාදයේද පින්නත ඔබේ ජීවිතයට ළඟා වේවායි සෙත් පතමින් අදත් අවුරුද්දේ හා පුරා මේ පුදබිමට
අප උපකාර කළ පින්නතුල්ලා අතරින් හැමෝටම පොදුවේ සෙත් පතමින් කිහිප දෙනෙකුට අවස්ථාව සලසා ගන්නවා තම තමන්ගේ අරමුණු වලට පින් අනුමෝදන් කරන්නට. රංජනී කුරේ පින්වත් මහත්මිය ඇතුළු දූදරු පිරිස අංක 261 10C පංචවත් හිඹුටාන සිට රුපියල් 25000ක බරපැන පූජා කරමින් සෝමදාස කණ්ඩම්බි දයාබර පියාණන්ගේ දසවර්ෂ පූර්ණයේ සිහිපත් කරනවා. ඒ වගේම 9 වෙනි ජන්මදිනයේ සමරන සිහෙලි පියසේන දයාබර දියණියට සෙත් පතන්නට බලාපොරොත්තු වෙනවා. සුජීවත් රංජනී කුරේ මෑණියන් විමලා කරුණාවති මෑණිවරු සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා. MD විනී නෝනා මහත්මිය වෙලකුමර පාර පොල්ගස් ඔබට සිට රුපියල් ලක්ෂයක බරපැන පූජා කරමින් මා ඇතුළු සියලු දෙනා වහන්සේලාට සුභාශිර්වාද කර තිබෙන මේ පුදබිමේ ලෝකේත් වැඩ සිටිනා වූ සඟරුවනට වගේම අභාවයට පත්වුණු හෙන්රික් පෙරේරා ජී දොලිහාමි දෙමව්පියන්ට ඊඩි හරමානි ස්වයං පුරුෂයන්න් ඇතුළු සෑම මියගිය සාලේ ඥාතීන්ට පින් අනුමෝදන් කරලා තියෙනවා. සුජීවත් හැමට නිරෝගී සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ වගේම NG පියදාස මහත්මයා හංගුරන්වල ගෙදර පහළ තෙල්ලමුර නාකියා දෙනී සිට රුපියල් 25000ක බරපැන පූජා කළ තිබෙනවා. ගරු දේශකයන් වහන්සේට ශාසනික මෙහෙවර සිදු කරගෙන යන්න ශක්තිය ප්‍රාර්ථනා කරමින් අභාවයට පත්වන ජෝන් පියතුමා හින්නිහාමි මෑණියන් ගුණදාස සිරිමාවති PSCD සහෝදර සහෝදරයන් ඇතුළු සියලු ඥාතීන් පින් අනුමෝදන් කරන්නට ඒ වගේම තමන්ටත් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරන්නට ඒ පරිත්‍යාගය සිද්ධ කළා. ඒ වගේම ධම්මිකා විජේසිංහ ආරච්චි පින්වත් මහත්මිය නවම්බර් 1015 8 රොයල් ගාඩන් මත්තේගම කුරුණෑගල බෝපිටිය සිට රුපියල් 40000ක බරපැන පූජා කරමින් දෙසැම්බර් මාසයේ 31 වෙනි දින 60 වෙනි ජන්මදිනයේ සැමරු ධම්මිකා පින්වත් මහත්මියට ආශිර්වාද ලබා ගන්නට ඒ වගේම සුජීවත් හැම දිනකටම නිරෝගී සුවය හා උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන්නට නැසීගේ දෙමව්පියන්ට සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට අපේක්ෂා කොට තිබෙනවා. එසේම KM ප්‍රේමලතා පින්වත් මහත්මිය පහළ දංගම අඹගස්දෝව වැලිමඩ හරහා රුපියල් 40000ක බරපැන පූජා කරමින් පෝලියෝ රෝගයෙන් පෙළෙන ප්‍රේමලතා වෙන මගේ බලාපොරොත්තුව අපේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ලෝකවාසී හැමට සුජීවත් දයාබර මෑණියන් ඇතුළු පවුලේ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම මෑණියනි ඔබතුමීටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අභාවයට පත්වන මුතුබණ්ඩා පියතුමාට සුමනාවතී සොයුරියට සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඔබතුමිය අපේක්ෂා කළා. ඒ වගේම රෝහිණී සුරවීර පින්වත් පුතා ලේලි සහ සහෝදර සහෝදරියන් එක්ව රුපියල් 25000ක බරපැන පූජා කරමින් වේලි ආහාර විශාල ප්‍රමාණයක් වැඩමව දෙමින් මේ පූජා භූමියට ශක්තිය ලබා දුන්නා. නිමල් සුරවීර වන මගේ ස්වාම පුරුෂයාණන් පියාණන් වහන්සේ විරා භාවයට පත් වී සිව් වසරක් පිරෙනවා කියලා සිහිපත් කළා. ඒ ඇත්තන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත් හැම දිනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගත්තා. නිශාන්ත පෙරේරා ඇතුළු සහෝදර සහෝදරයන් විසින් සුචිරාරාම පාර මාළඹ රුපියල් 25000ක බරපැන පූජා කරමින් අසනීපෙන් පසුන සජිත් කුමාර පුතාට දෙමව්පියන්ට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා රැකීරක්ෂා වෙළඳ ව්‍යාපාර කටයුතු වලට ආශිර්වාද ලබා ගැනීමත් පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ ප්‍රාර්ථනා එලෙසින් මිශ්‍ර සිද්ධ වේවා. හැමතෙම නිවනේ අමාසන සිල්ල වින්දනය කරන්න මේ සියලු කුසල් බුදු පාමුල පාරමිතාවක්ම වේවායි මෙත් හදින් ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. හොඳයි, ඔබට අපි ආරාධනා කරනවා මේ විහාරස්ථානයේ එලෙසින් තවත් ඔබට පුළුවන් ආකාරයෙන් දායක වෙලා මේ කටයුතු සාර්ථක කරගන්නට අපි හාමුදුරන් වහන්සේට ශක්තියක් වන්න 07114 222 844 දුරකථන අංකය විවෘතව තිබෙනවා. කාර්යාල අංකය 070 13 14 625. ඒ වගේම සම්පත් බැංකුවේ යක්කල ශාඛාවේ තිබෙනවා අපේ හාමුදුරන් වහන්සේගේ නමින් ගිණුම. ඒ තමයි පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේගේ නමින් තිබෙන ගිණුම. ඒ සඳහා ඔබට මූල්‍යමය වශයෙන් දායක වෙනවා නම් ගිණුම් අංකය 106යි 857යි 496යි 109. 106යි 857යි 496යි 109. ඒ ගිණුම් අංකයත් විවෘතයි. එවනම් අද දවසේ මෙත්නෙත් පාමුලේ අලුත් වර්ෂයේ නිමාව සටහන් කරන මොහොතේ අපි ඔබට ආරාධනා කරනවා මේ අලුත් වර්ෂයේ 2022 වර්ෂයේ පළමු පුර 15වක පොහොය ජනවාරි මාසයේ 17 වෙනිදා යෙදී තිබෙන්නේ සඳුදා දවසක්. ඊට දවසකට කලින් ඒ කියන්නේ 16 වෙනිදා නෙත් රේඩියෝව ඓතිහාසික කූරගල පුදබිමේ තවත් මහා පින්කමකට සූදානම් වෙනවා. ඒ තමයි කූරගල පුදබිමේ ඉදිවෙන අසිදිශි ශාක්‍ය සුගත මහා සෑයේ ගර්භ නිධානෝත්සවය. ඒ ගර්භය තුල නිදන් වස්තුන් තැන්පත් කිරීමේ පින්කම පවත්වන්නට අපි කටයුතු සූදානම් කරලා තිබෙන නිසා පළමු අවස්ථාව ඔබට එකම අවස්ථාව ඒ ගර්භය තුල නිදන් වස්තු තැන්පත් කිරීමට ලැබෙන. ඒ සඳහා සැමට ආරාධනා කරනවා පින්කමට එකතු වෙන්න කියලා. ඒ වගේම එදින 16 වෙනිදා ඉරිදා රාත්‍රියේ සිට පසුදා දක්වා තථාගතාදි වන්දනා මහා පින්කම පැවැත්වෙනවා. පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන බුදුගුණ දේශනා මාලාව, ඒ වගේම පූජනීය
මැදිරිගිරිය පුඤ්ඤසාර ස්වාමීන් වහන්සේ, පූජනීය ගණේකන්දේ චන්දරතන ස්වාමීන් වහන්සේ, ඒ වගේම පූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ, පූජනීය දීගල පියදස්සේ ස්වාමීන් වහන්සේ, පූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේ ආදී කොටගත්තු net රේඩියෝවේ පිරිත් සූත්‍ර දේශනා සජ්ජායනා කරන, ඒ වගේම ආශිර්වාද පූජා සිදු කරන, ධර්ම දේශනා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ පුණ්‍ය භූමියට පැමිණේ පින්කම සාරවත් කරමින් ඔබට අනුශාසනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එනිසා 16 වෙනිදා සිට 17 වෙනිදා දවස පුරාත් පැවැත්වෙනා වූ මේ මහා පින්කමට ඓතිහාසික කූරගල පුදබිමට එකතු වෙන්නට ආරාධනා කරමින් මෙත්නෙත් පාමුලෙන් සමුගන්නවා. රාත්‍රී 7ට සිත්නෙත් අසපුවෙන් හමු වෙමු. ඒ අතරතුර අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේ හැමදෑම වගේම අපේ හිත්වලට වටිනාම අර්ථයෙන් ධර්මයේ දේශනා කරන, අපේ ලෞකික ජීවිතය සැපවත් කරගන්නටත් ධර්මානුකූල මාර්ගය විවර කර දෙන මෙත්නෙත් පාමුලේ ගරු දේශකයන්න් වහන්සේ, උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ අපේ ස්වාමීන් වහන්සේට ලැබේවා. උන්වහන්සේ කරන්නා වූ සියලු සත් කටයුතු තවත් ශක්තිමත්ව කරගෙන යාමට මේ වර්ෂයේ පුරාම හැකි වේවා. ඒ තුලින් රැස් කරගන්නා වූ ඒ අසීමිත කුසලය උන්වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම වේවායි කියා ප්‍රාර්ථනා කරමිනුයි මෙත්නෙත්